අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට කොළඹ කොටස් වෙළඳපොළ මගෙන් සංවිධානය කරන කොළඹ කොටස් වෙළඳපොළේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔබව දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලබන ඔන්ලයින් වැඩසටහන සඳහා අද දවසේදී සම්බන්ධ වෙන අලස් සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් මම කොළඹ කොටස් වෙළඳපොළ වෙනුවෙන් පිළිගන්න ලබනවා. ඉතින් කොටස් වෙළඳපොළ ගැන කතා කරද්දී අපි දන්නවා මේ දනවල බොහෝ දෙනා ඉතාමත්ම උනන්දුවෙන් කොටස් වෙළඳපොළේ ආයෝජනය සඳහා යොමු වෙනවා. හේතුව තමයි ගොඩක් කලාවට කොටස් වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය මේ දිනවල අපි දකිනවා මිල දර්ශකවල වැඩිවීම, කොටස් වල මිල ගණන් වල ඉහළ යාම. ඒත් එක්කම මේ උච්චාවචනයන් හමුවේ අපි අපගේ ආයෝජන සුදුසු ආයෝජන සඳහා යොමු කරන්න අවශ්‍ය කරන වටපිටාව කොටස් වෙළඳපොළ පැත්තෙන් හොයන බවක් අපිට දකින්න පුළුවන් සමාජය දිහා බලපුවම. එනිසාවෙන් කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කරන ආලට විශේෂයෙන්ම කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කරද්දී අවශ්‍යම කාරණයක් තමයි කොටස් වෙළඳපොළේ මේ වර්තමාන ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා හරියටම නිවැරදිව දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. දැන් ඒ තුළ කතා කරද්දී විශේෂයෙන්ම කොටස් වෙළඳපොළේ පහුගිය මිල දර්ශකයන්ගේ හැසිරීමත් එක්ක වර්තමානයේ කොටස් වෙළඳපොළේ කොමන සමාගම් වල වැඩි ක්‍රියාකාරීත්වයක් දකින්නවද? ඒ වගේම තමයි ආර්ථිකයේ රටේ ආර්ථිකයේ කොටස් වෙළඳපොළට කොයි ආකාරයෙන් සම්බන්ධ වෙලා තියෙනවද? මෙන්න මේ දේවල් එක්ක නිවැරදිව හඳුනාගෙන ආයෝජනයක් සිදු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඔබට ඔබේ ආයෝජනය ඉතාමත් සාර්ථකව සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. එනිසාවෙන් තමයි අපි සංවිධානය කරන්නේ මේ වැඩසටහන කොටස් වෙළඳපොළේ වර්තමාන ක්‍රියාකාරීත්වය ඔබට පැහැදිලි කරන්නට. ඉතින් වැඩසටහනේ සම්පත්දායකත්වය අපි ලබා ගත්තේ සොප්ලොජික් තරවකාර සමාගම හරහා. අතරම තරවකාර සමාගමක තිබෙනා වූ පර්යේෂණ අංශය කියලා කියන්නේ ආයෝජකයෝ ලෙස ඔබට ඉතාමත්ම වැදගත් අංශයක්. ඕන් ලබා දෙන රිසර්ච් රිපෝට් පරිශීලනය කරලා ඒ හරහා කොටස් වෙළඳපොළ පිළිබඳව දැනුම ලබා ගන්න පුළුවන් නම් ඒ තුළ ඔබේ ආයෝජනය වඩාත්ම සාර්ථක වෙනවා. ඉතින් ඒ අනුව අපි ආරාධනා කරා සොප්ලොජික් තරවකාර සමාගමේ පර්යේෂණාංශයේ කළමනාකරුවෝ නැත්නම් පර්යේෂණාංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ශදීනි සිල්වා මහත්මියට සොප්ලොජික් තරවකාර ආයතනය නියෝජනය කරමින් මේ වැඩසටහනට සම්පත්දායකත්වය ලබා දෙමු. ඉතින් අපගේ ආරාධනය පිළිගෙන අපේ වැඩසටහනට සම්පත්දායකත්වය ලබා දීම සඳහා සම්බන්ධ වෙන සොප්ලොජික් තරවකාර ආයතනයේ පර්යේෂණාංශයේ කළමනාකරණී සජිනි සිල්වා මහත්මිය ඉතාමත්ම සාදරයෙන් මම වැඩසටහන සඳහා පිළිගන්න ලබනවා. ඉතින් ඔබට වෙන්න පුළුවන් වැඩසටහන ක්‍රියාත්මක කරන්න වැඩසටහන සඳහා සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට පුළුවන් වැඩසටහන තුල ඔබට තියෙන ප්‍රශ්න පැන නගිනවා මේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න අපි අවසානයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡා විද්වත් මණ්ඩපය සඳහා සොප්ලොජික් තරවකාර සමාගමේ වෙළඳ කළමනාකරු ලිකර්න් මහත්මයාත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් එතුමාත් මතක් කරමින් අපි වැඩසටහන ආරම්භ කිරීම සඳහා ශදීනි සිල්වා මහත්මිය ඔබට ආරාධනා කරනවා වැඩසටහන ආරම්භ කරන ලෙසට. බොහොම ස්තුතියි මාධව. මාධව හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලබා දුන්නා. අපේ වර්තමාන කොටස් වෙළඳපොළේ ඇත්තටම අපි ආයෝජනය කරනකොට දේවල් කීපයක් අපි සැලකිලිමත් වෙන්න ඕනි කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ වැඩිදුරටත් ඔබට යම්කිසි කරුණු කාරණා ටිකක් මේ සම්බන්ධව ඔබ හමුවේ ගෙන එන්න. ඉතින් අපි බැලුවොත් කොළඹ කොටස් වෙළඳපොළ නැත්නම් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක දිහා බැලුවොත් ඇත්තටම කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ සමාගම් 285ක් ලයිස්තුගත වෙච්ච ආයතනයක්. ඉතින් අපේ කොළඹ කොටස් වෙළඳපොළේ තියෙන ප්‍රධානතම මිල දර්ශකය නැත්නම් ASPI ඉන්ඩෙක්ස් එක ඇත්තටම බාහිර හේතු නැත්නම් එක්ස්ටර්නල් ෆැක්ටර්ස් ගණනාවක් මත ඒකේ ඉහළ පහළ යෑම තීරණය වෙනවා. ඉතින් මම මුලින්ම පටන් ගන්නම් කොහොමද 2020 නැත්නම් පහුගිය අවුරුද්ද පුරාවටත් මේ දක්වාත් අපේ කොටස් වෙළඳපොළේ ASPI ඉන්ඩෙක්ස් එක කොයි විදිහටද ඉහළ පහළ ගියේ? එතකොට ඒවට බලපෑමකට ලක් වෙච්ච ප්‍රධානතම හේතුව මොනවද කියලා මම ඔබව පොඩි ආවර්ජනයකට යොදවන්නම් 2020 මුල සිට. අපි බැලුවා 2020 මුල භාගයේ නැත්නම් ජනවාරි පෙබරවාරි කාලය තුල අපේ කොටස් වෙළඳපොළ සාමාන්‍යයෙන් ඉතා හොඳ ක්‍රියාකාරීත්වයක් අපි දැක්කා. නමුත් අපි හැමෝම දන්නවා වගේ COVID-19 වසංගතයේ ආරම්භය සිදු වුණේ අපේ රටේ පැතිරීම සිදු වුණේ 2020 පෙබරවාරි මාසයේ මුල භාගයේ වගේ ඉඳලා. ඉතින් මේ ආරංචිය නැත්නම් COVID-19 වසංගතයේ ආරම්භයත් එක්කම ඔබට පේනවා ඇති
කොළඹ කොටස් වෙළඳපොලේ දර්ශකය ක්‍රමක්‍රමයෙන් පල්ලහැට වැටීමක් සිද්ධ වුණා. පෙබරවාරි මාසයෙන් පස්සේ. ඊට පස්සේ අපි බැලුවොත් මාර්තු 20 ඉඳලා කොළඹ කොටස් වෙළඳපොළ විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලංකාවම යම් ලොක්ඩවුන් එකකට ගියා. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක සති 7ක් වගේ කාලයක් වසා තිබුණා. ඉතින් මේ කාලය ඇතුළත ඇත්තටම අපේ ASPI ඉන්ඩෙක්ස් එක ඉතා ශීඝ්‍රස පල්ලයට ගිලා තියෙනවා කියලා ඔබට මේ chart එක මගින් බලා ගන්න පුළුවන්. නමුත් අපේ කොටස් වෙළඳපොළ විවෘත කිරීමත් සමග මේ කියන්නේ මැයි මාසේ 11 වෙනිදා වගේ වෙද්දී අපේ කොටස් වෙළඳපොළ විවෘත වුණා. ඒත් එක්කම අපේ කොටස් වෙළඳපොළේ අපි දුටුව තව ප්‍රධානම දෙයක් තමයි විදේශික ආයෝජකයන් තමන්ගේ ආයෝජන කොටස් වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමක් සිද්ධ වුණා. නමුත් මේ කෙසේ වෙතත් මේ තත්ත්වය කොහොම වුණත් මේ කාල සීමාව ඇතුළත අපි දැකපු සුවිශේෂීම දෙයක් තමයි අපේ දේශීය ආයෝජක ඉතා ක්‍රියාකාරී ලෙස අපේ කොටස් වෙළඳපොළේ සමාගම්වල ආයෝජනය කරන්න පෙළඹුණා. ඉතින් මේ මැයි මාසයේ සිට කාලවකවානුව ඇතුළත අපේ ලයිසුගත සමාගම් වලට විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලාංකීය සමාගම් සියල්ලකටම ඉතා challenging times කියලා අපි කියනවා. ගොඩක් දුෂ්කරතා මැද්දේ සෞඛ්‍ය ක්‍රියාපටිපාටීන් වලට අනුගත වෙලා තමයි ඒ තමන්ගේ නිෂ්පාදන කටයුතු කරන්න සිද්ධ වුණේ. ඉතින් ශ්‍රී ලංකා මහා බැංකුවත් රජයත් එකතු වෙලා මේ සමාගම් වලට සහන සල්සා දීම උදෙසා සහ අපේ සියලුම පුරවැසියන්ට සහන සල්සා දීමට interest rates අඩු කිරීමක් නැත්නම් පොලි අනුපාත පහත දැමීමක් කීප විටකම සිද්ධ වුණා. ඉතින් මෙවැනි වූ සහනාධාර ලැබෙමින් කොටස් වෙළඳපොළටත් මේක ඉතා හොඳ දෙයක්. මොකද අපි බැලුවොත් ෆික්ස් ඩිපොසිට් එකකින් ලැබෙන ඉන්ට්‍රස්ට් එකට සාපේක්ෂව අපිට කොටස් වෙළඳපොළෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් නම් ආයෝජකගේ වැඩි වශයෙන් කොටස් වෙළඳපොළට ඇදී එනවා. ඉතින් අඩු වෙච්ච පොලි අනුපාතත් එක්ක කොටස් වෙළඳපොළ නැවතත් ක්‍රමක්‍රමයෙන් ක්‍රියාකාරී භාවයට පත් වුණා. නමුත් ඒත් එක්කම හැම රටකම වාගේ අපේ රටෙත් තිබුණු ඒ ඉකොනොමික් චැලෙන්ජස් නැත්නම් අපේ රටේ දානදේශ නිෂ්පාදිතයේ යම්කිසි අඩපණවීම් සිදු වුණා. අපේ GDP එක second quarter එකේ third quarter එකේ second quarter එකේ ලොකු drop එකක් ඇති වුණා. ඉතින් මෙවන් කාලයක් තුළ ජාත්‍යන්තර රේටිං ඒජන්සිස් එහෙම නැත්නම් අපි දන්නවා ඉන්ටර්නැෂනල් රේටිං ඒජන්සිස් කියලා Fitch, Moody's, S&P ඒ වගේ රේටිං ඒජන්සිස් කීපයක්ම මේ මාස කීපය ඇතුළත අපේ රටේ රේටින්ග්ස් පහත දැමීමක් සිදු කරා. ඒක අපේ රටට විතරක්ම වෙච්ච දෙයක් නෙමෙයි. ලෝකීය රටවල් ගණනාවකටම සිද්ධ වුණු දෙයක් මේ වසංගතයේ තිබුණු අභියෝග හමුවේ. ඉතින් ඒත් එක්කම ඒ සියලු දේත් එක්කම අපේ කොටස් වෙළඳපොලේ තව ලොකු පහළ යාමක් සිද්ධ වුණා ඔක්තෝබර් මාසේ. ඒ කියන්නේ දිනකට වාර්තා වෙච්ච වැඩිම ඒක ගන්න දැන් ඉන්ඩෙක්ස් පොයින්ට්ස් ගන්නක් පහළ යාමක් සිද්ධ වුණා ඔක්තෝබර් මාසේ. මේකට ප්‍රධානතම හේතුව තමයි දෙවනි කොවිඩ් රැල්ල ඔක්තෝබර් මාසයේදී යලි හිස ඔසවීම. එතකොට අපේ ආයෝජකයන් නැවතත් කලබල වෙලා තමන්ගේ ආයෝජන ඉවත් කර ගැනීමක් කොටස් වෙළඳපොළෙන් ඈත් වීමක් දුරස් වීමක් අපිට දක්නට ලැබුණා. ඒත් එක්කම ඒ සියලු දේවල් වලින් නොසැලී අපේ සමාගම් තමන්ගේ ක්‍රියාපටිපාටීන් මේ සෞඛ්‍ය අංශ විසින් දෙන ලද සියලුම නීති රීති සියල්ලටම අනුබද්ධ වෙමින් තමන්ගේ නිෂ්පාදන කටයුතු ඉදිරියටම කරගෙන ගියා. ඉතින් අපි දැක්කා දෙසැම්බර් මාසයේ 2020 දෙසැම්බර් මාසයෙන් අවසන් වෙච්ච කාර්තුවේ අපේ ලයිසුගත සමාගම් ඉතා හොඳ ආදායම් පෙනුණා. ඉතින් මේ chart එක දිහා බැලුවාම ඔබට පැහැදිලි වෙනවා ඇති අපේ කොටස් වෙළඳපොළ කොහොමද ඉහළටම ගියේ ඔක්තෝබර් මාසයේ තිබුණු ඒ drop එකට සාපේක්ෂව ඉතා ඉහළව වර්ධනය වෙනට පටන් ගත්තා. මේකට තව එක හේතුවක් වුණා අපේ කොටස් වෙළඳපොලේ ආයෝජක අපේ සමාගම් වලට එක්කම රජය විසින් තමන්ගේ අයවැය ප්‍රකාශනය කිරීමක් සිද්ධ වුණ ප්‍රථම අයවැය ප්‍රකාශය. ඉතින් ඒකෙදිත් සහන රැසක් සමාගම් වල ලැබුණා. ඉතින් ඒ සහනත් භුක්ති විඳින්මින් ගොඩක් සමාගම් ඉතා හොඳ
ලාභ හොඳ ආදායම් වාර්තා කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණා දෙසැම්බර් වලින් අවසාන වෙච්ච කාර්තුවේ. ඉතින් මේ විදිහට ඉහළ ගිය අපේ දර්ශකය 2021 ඇත්තටම මාර්තු මාසයේ වෙනකන් ඉතා හොඳින් perform කරා කියලා අපිට ඇත්තටම කියන්න පුළුවන්. නමුත් අවාසනාවකට තුන්වෙනි රැල්ලත් අප්‍රේල් මාසයේ මැද සිට ශ්‍රී ලංකාවට බලපානට පටන් ගත්තා. ඉතින් යම් කිසි අස්ථාවර භාවයක් අපි දැක්කා කොටස් වෙළඳපොලේ දර්ශකයේ ඉහළ පහළ යෑමක් පොඩක් අවිනිශ්චිතව සිද්ධ වුණා. නමුත් නැවතත් අපි දැකලා තියෙනවා කොටස් වෙළඳපොලේ දර්ශකය හොඳ වර්ධනයක් පෙන්වුම් කරනවා. ඇත්තටම අපේ කලාපයේ අනෙකුත් කොටස් වෙළඳපොළවල් වලට සාපේක්ෂව බැලුවොත් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ තාමත් ආකර්ශනීය තත්ත්වයක ඉන්නවා. අපේ වැක්සින් රෝල් අවුට් එක නැත්නම් එන්නත් කරන වැඩපිළිවෙල රජයේ විධිමත්ම දැන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ කොවිඩ් වසංගතයේ තුන්වෙනි රැල්ල සාර්ථකව රජයට මැඩ පවත්වා ගන්න පුළුවන් වුණොත් ඉදිරි මාස කිහිපය තුළ ඇත්තටම මේ වර්ධන වේගයේ දර්ශකයේ ඉහළ යාම ඇත්තටම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේක කන්ටිනියු වෙයි කියලා. ඒ වගේම අපිට අහිමි වෙච්ච විදේශ ආයෝජන නැවතත් අපේ රටට ගලාගෙන එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි කෙටි සාරාංශය මට ඉදිරිපත් කරන්න ඕනුණු 2020 ඉඳලා මේ දක්වා දර්ශකයක් ඒ අදාළ ෆැක්ටර්ස් කොහොමද මේකට බලපෑවේ කියලා. ඉතින් අපි බැලුවොත් කොටස් වෙළඳපොලේ ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ දැනට ඒ කියන්නේ 2021 ආරම්භයත් එක්ක මේ දක්වා SPI ඉන්ඩෙක්ස් එක 9ක් වගේ ප්‍රතිශතයක් ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම දවසකට වාර්තා වෙන කොටස් සුවමාරු වල අගය නැත්නම් daily average turnover එක බිලියන 4 ඉක්මවා ගිහිලා තියෙනවා 2021 වෙද්දී. ඒක 2020ට සාපේක්ෂව ඉතා විශාල වැඩිවීමක්. මොකද 2020 බිලියන 2 ඉක්ම වූ සීමාවක් තමයි අපි දැක්කේ. නමුත් මේ දක්වා 2021 ඉතා ඉහළ ක්‍රියාකාරීත්වයක් විශේෂයෙන්ම දේශීය ආයෝජකයන් පෙරමුණු කරගෙන ඉතා ඉහළ ක්‍රියාකාරීත්වයක් අපේ කොටස් වෙළඳපොළ දක්වලා තියෙනවා. ඉතින් ටිකක් ඉස්සරහට ගියොත් මම කිව්වා අපේ කොටස් වෙළඳපොළ අනිත් කලාපීය කොටස් වෙළඳපොළවල් වලට සාපේක්ෂව ඉතා ආකර්ශනීය මට්ටමක ඉන්නවා කියලා. අපි බැලුවොත් ආසියාවේ අනිකුත් කොටස් වෙළඳපොළ ඉන්දියාව එහෙම නැත්නම් මලේසියා වියට්නාම් ඒ වගේ රටවල් වලට සාපේක්ෂව අපි හැමතිස්සෙම සංසන්දනය කරනකොට අපි පුරුදු වෙන්න ඕනේ මල්ටිපල්ස් වලින් ට්‍රේඩ් වෙන මල්ටිපල්ස් එහෙම නැත්නම් P රේෂියෝ එකක් PBV රේෂියෝ එකක් ROE ඒ වගේ රේෂියෝස් ඇනලයිස් කරලා ඒවා විශ්ලේෂණය කරලා අපි කොහෙද ඉන්නේ කියන දේ ගැන අදහසක් ගන්න. ඉතින් අපි බැලුවොත් ශ්‍රී ලංකාව මේ වන විට ට්‍රේඩ් වෙන්නේ 14 times කියන PE multiple එක. ඉතින් මේක අපේ කලාපයේ තියෙන average PE multiple එකට සාපේක්ෂව 20 times average PE multiple එකට සාපේක්ෂව 30%කටත් වඩා ලොකු ඩිස්කවුන්ට් එක තමයි ශ්‍රී ලංකාව දැනට ට්‍රේඩ් වෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් ෆන්ඩමෙන්ටල්ස් අතින් ඉතාමත්ම ආකර්ශනීය තත්ත්වයක ලංකාව ඉන්නවා. ඉතින් දේශීය ආයෝජකය ගොඩක් ක්‍රියාකාරී. ඉතින් අපිට විශ්වාස කරන්න පුළුවන් අනාගතයේ විදේශ ආයෝජනත් ලංකාවට ඉස්සරහට එන්න තියෙන විවිධ වූ ප්‍රොජෙක්ට්ස් මත තවදුරටත් අපේ මේ කොවිඩ් වසංගතය ස්ථාවර වීමත් එක්ක රටේ ක්‍රියාදාමයන් නෝමලයිස් වීමත් එක්ක අපිට ඇත්තටම බලාපොරොත්තු වෙන්න පුළුවන් විශාල වර්ධනයක් කොටස් වෙළඳපොලේ ඉදිරි කාලවකවානුව තුළ. ඉතින් අපි මදක් අවධානය යොමු කරලා බලමු 3QFI21 එමත් නැත්නම් 2020 දෙසැම්බර් කාර්තුව. සමහර සමාගම් වලට මේක තමන්ගේ ෆයිනෑන්ෂල් ඉයර් එකේ අන්තිම කාර්තුව ෆෝර්ත් ක්වාටර් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර සමාගම් වලට මේක තර්ඩ් ක්වාටර් එක වෙන්න පුළුවන්. අපි දැක්කා ගිය දෙසැම්බර් 31 වෙනි අවසන් වෙච්ච කාර්තුවේ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගම් තමන් එක කාර්තුවක රැස් කරපු වැඩිම ආදායම වාර්තා කරනවා. බිලියන 85කටත් වඩා වැඩි ආදායමක් මේ සමාගම් 285 එකතුවෙන් වාර්තා කරන්න සමත් වුණා. ඇත්තටම මේක ගොඩක් ලොකු චැලෙන්ජින් ටයිම් එකක්.
මේක අපේ මේ normal conditions වල ඕන් වාර්තා කරපු profit එකක් නෙමෙයි. COVID වසංගතය පැතිරෙද්දී Tamanගේ නිෂ්පාදන ක්‍රියාදාමයන් සමහරක් වෙලාවට සීමා කරන්න සිද්ධ වෙනවා. ඒ හැම දෙයක් එක්කම තමයි ඕන් බිලියන 85කටත් වඩා වැඩි ආදායමක්. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් අතරම කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ එක quarter එකට වාර්තා කරපු වැඩිම profit එක වාර්තා කරේ පහුගිය quarter එකේ කියලා. ඉතින් අපි කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරී විදිහේ සමාජිකයන් නම් අපි මේ වෙන විට දැක ඇති දැන් ගොඩක් සමාගම් ඒ අයගේ 2021 මාර්තු 31 අවසාන වෙන කාර්තුවෙත් ආදායම් වියදම් ඉදිරිපත් කළ අවසානයි අපි දැක්ක පහුගිය කාර්තුවේ යම්කිසි පසුබෑමකට ලක් වෙච්ච ප්‍රධාන සමාගම් කීපයක්ම මේ වර ඊටත් වඩා හොඳින් Tamanගේ ආදායම් වැඩි කරගෙන තියෙනවා. ඉතින් අපිට ඇත්තටම බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙවර quarter එක නැත්නම් මේ fourth quarter එක එහෙමත් නැත්නම් first quarter එක සමහර සමාගම් පහුගිය quarter එකකට සාපේක්ෂව ඉතා හොඳ වර්ධනයක් පෙන්눔 කරන්න ඉතා විශාල ඉඩ ප්‍රස්තාවක් තිබෙනවා. මොකද පසුගිය අභියෝගات ජයගෙන මේ quarter එකේ ඉතා හොඳින් ඕන් Tamanගේ නිෂ්පාදන කටයුතු කළා ආදායම් පෙන්වන්න සමත් වෙලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් ASPI දර්ශකයට සාපේක්ෂව 2020 දෙසැම්බර් වල ASPI දර්ශකයේ ඒ කාර්තුවෙන් 10% වැඩි වෙද්දී අපේ ලයිස්තුගත සමාගම් වල ආදායම් වැඩිවීම 30%කටත් වඩා කියන්නේ year over year growth එකක් පෙන්වන්න කරන්න ඕන් සමත් වුණා. ඉතින් එම නිසා අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ඒ කියන්නේ කාර්තු මේ 2021 අවුරුද්ද පුරාවටමත් අපේ මේ ලයිස්තුගත සමාගම් වලට මේ අභියෝග මැද්දේ ඒ කියන්නේ අපිට විශාල අභියෝගයක් තියෙනවා මේ තුන්වෙනි රැල්ල තවදුරටත් කොයි විදිහට මැඩ පවත්වා ගන්න රජයට සහ අපේ මේ ජනතාවට පුළුවන් වේද කියලා. ඉතින් ඒවා ඒක හොඳින් මැඩ පවත්වා ගන්න පුළුවන් වුණොත් ඇත්තටම අපේ මේ ලයිස්තුගත සමාගම් වලට 30%කටත් වඩා වැඩි අවම වශයෙන් 30%ක්වත් වර්ධනයක් මුළු අවුරුද්දටම පෙන්눔 කරන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම අපි විශ්වාස කරනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු පහුගිය මාස කිහිපය ඇතුළත කොටස් වෙළඳපොලේ මොන වගේ සමාගම් එහෙමත් නැත්නම් මොන වගේ සෙක්ටර්ස්ද ගොඩක්ම ක්‍රියාකාරී වෙලා තිබුණේ කියලා. ඇත්තටම අපි බැලුවොත් මේක සෙක්ටර්ස් කිහිපයක් ඉතාමත්ම කැපී පෙනෙන ක්‍රියාකාරීත්වයක් දැක්වුවා පහුගිය මාස කිහිපේ පහුගිය කාර්තුවේ ඇතුළු. දැන් මම මේ chart එකෙන් දක්වලා තියෙන්නේ එහෙම ක්‍රියාකාරීත්වය වැඩිම වෙච්ච sectors කිහිපයක්. බැලුවොත් material sector එක. අපි මේක දක්වලා තියෙන්නේ PE ratio එකත් PBV ratio එකටත් සාපේක්ෂව ඕන් ලබා දුන්න ROE එක නැත්නම් return එක කොච්චර ප්‍රතිලාභයක් ලබලා දීලා තියෙනවද. ඒතර materials කියන sector එක 18% ROE ratio එකක් වාර්තා කරලා Transportation and Logistics කියන sector එක 63ක වගේ ROE එකක් ලැබලා තිනවා. Food, Beverage and Tobacco ඒ sector එක 12ක වගේ ROE එකක් ලැබලා තිනවා. ඊටත් අමතරව බැංකු 9ක ROE එකක් ලැබලා දීලා තිනවා. ඉතින් මේ වගේ sectors කීපයක්ම මේ මම නම් කරලා තියෙන ප්‍රධාන වශයෙන්ම ක්‍රියාකාරී වෙච්ච sectors. ඉතින් මේවනු sectors කීපයක්ම ක්‍රියාකාරී ඉතා හොඳින් ක්‍රියාකාරී වෙලා තියෙනවා පහුගිය මාස කීපය තුළ. ඉතින් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු ඒවායේ තිබුණු විශේෂ සමාගම් මොනවද කියලා. දැන් අපි බලුවොත් බැංකින් සෙක්ටර් එක දිහා. අපි දැක්කා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අඩු පොලි අනුපාතවලට ණය දීමක් පහුගිය කියන්නේ 2020 වසරේ ඇතුළු පහුගිය කාල සීමාව ඇතුළත මොකද ගොඩාක් කර්මාන්ත මේ කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත් වෙලා තිබුණා. ඉතින් බැංකු වලට නිර්දේශ කළ තිබුණා අඩු පොලි ණය පහසුකම් ලබා දෙන්නට කියලා. ඉතින් මේ අඩු පොලි ණය පහසුකම් ලබා දීමත් එක්කම බැංකු වලට යම්කිසි පීඩනයක් දැනුණා ඕන් මහ බැංකුව විසින් ඒ සඳහා එක කප්පාදු වීමක් වශයෙන් ලාභාංශ ගෙවීම නැත්නම් ඩිවිඩන්ඩ්ස් පේ කිරීම తాවකාලිකව බැංකු වලට අත්හිටෙව්ව පහුගිය කාර්තුවේ. නමුත් මේ වන විට බැංකු ඔබ
ක්‍රියාකාරී ආයෝජකයෙක් නම් ඔබ දැක ඇති මෙවර listed banks සියල්ලම වගේ commercial bank, සම්පත් bank, Hatton National Bank, NDB, NTB, Ceylon Bank මේ හැම බැංකුවක්ම ඉතා ඉහළ වර්ධන වේගයක් මේ කාර්තුවේ පෙන්වුම් කරලා තිනවා. ඒ වගේම ඕන් නැවත ලාභාංශ ගෙවීම තම ආයෝජකයන්ට ඉන්වෙස්ටර්ස්ලාට ඩිවිඩන්ඩ්ස් පේ කිරීම දැන් ආරම්භ කරලා තිනවා. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ සෙක්ටර් ඉස්සරහට හොඳින් ක්‍රියාකාරී වෙයි කියලා. අභියෝග තියෙයි. නමුත් ඔවුන්ගේ කටයුතු මනාව සැලසුම් කරගෙන මේ නිව් නෝමල් එකට සූට් වෙන පරිදි ඔවුන් ඉස්සරහට යයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මැටීරියල් සෙක්ටර් එක. මම කිව්වා ඒකත් ගොඩාක්ම ක්‍රියාකාරී වෙච්ච සෙක්ටර් එකක්. මේකට ප්‍රධානතම හේතුව වුණේ අපි දැක්ක පසුගිය අවුරුද්දේ මහා බැංකුවත් රජයත් අපේ ශ්‍රී ලංකන් රුපියල නැත්නම් රුපියල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරනු ලැබුවා. ඉතින් මේ හේතුවෙන් විශාල වාසියක් ඇති වුණා දේශීය නිෂ්පාදකයන්ට. මේකේ එක අරමුණක් වෙනවා රුපියල ස්ථාවරව පවත්වා ගැනීම. ඊට අමතරව දේශීය ව්‍යාපාරිකයන්ට හොඳ ස්ථාවර තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න ඉතා හොඳ පසුබිමක් මේකෙන් සැලසුණා. ඇත්තටම මේ අත්හිටවපු නිෂ්පාදන කීපයක් ආනයනයේ අත්හිටවපු නිෂ්පාදන කීපයක් ගැන බැලුවොත් ඇඟලුම් වර්ග, ආහාර, පාන, ඒ වගේම ටයිල්ස්, වෝල් ටයිල්ස්, සැනිටරි වෙයා, ඒ වගේ භාණ්ඩ ඊටත් අමතරව රජය විසින් ආනයන බදු වැඩි කිරීමක් සිදු කරා. මොකද ඒ තුලිනුත් ආනයනය අවම මට්ටමක පැවතිලා ඊට අමතරව දේශීය නිෂ්පාදකයන්ට ඒ තුලිනුත් වාසියක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ ආනයන බදු ඉහළ දැමූ කොටාශයක් තමයි සිමෙන්ති. ඉතින් මෙන්න මේ වගේ ශේත්‍රවල මේ මම සඳහන් කරපු ශේත්‍රවල නියැලෙන සමාගම් ඇත්තටම ඒකෙන් ඉතා විශාල ප්‍රයෝජනයක් ලබාගෙන ඔවුන්ගේ නිෂ්පාදන වැඩි කරලා අපි කියනවා capacity utilization එක 100% දක්වා වැඩි කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඔවුන් නිෂ්පාදනය කරපු භාණ්ඩ මුළුමනින්ම අලෙවි කරගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙවන් වූ දේවල් ඒ වගේම තව දෙයක් තිබුණා ස්ක්‍රැප් මෙටල්ස් එක්ස්පෝර්ට් කිරීම නැවත්වලා දේශීය ආයෝජකයන්ට ඒවා යූස් කරන්න අවස්ථාව දේශීය ව්‍යාපාරිකයන්ට ඒවා යූස් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ සියලු දෙකීම රොයල් සෙරමික්ස්, ටෝකියෝ සිමෙන්ට්, ලංකා ටයිල්ස්, ලංකා වෝල් ටයිල්ස්, ACL cables, Alumex, Parquet, Central Industries ඒ වගේ සමාගම් රැසක් ඒ කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගම් විශේෂයෙන්ම ඒ රැසකට මේ නිසා ඉතා විශාල ප්‍රතිලාභ හිමි වුණා. ඊට පස්සේ මම කැමති කතා කරන්නේ export driven companies ගැන. ඒ කියන්නේ අපනයනය පාදක කරගෙන කොහොම සමහර සමාගම් ඩොලරේ කියන්නේ රුපියලේ අවප්‍රමාණය වීම නැත්නම් currency depreciation එකේ ඉතා විශාල ලාභ ප්‍රයෝජන ලබාගත් සමාගම් කීපයකුත් ඉතා හොඳින් ආදාය වාර්තා කරන්න සමත් වුණා පසුගිය කාර්තුව ඇතුළු මේ කාර්තුවේදී. ඉතින් එවන් වූ සමාගම් කීපයක් තමයි හේකාබ්, Dip Products, Haley's Fabric, PJ ලංකා එවැනි වූ සමාගම්. ඊටත් අමතරව food beverage tobacco අපි දන්නවා අපේ එදිනෙදා පරිභෝජන කටයුතු කොවිඩ් වසංගතයේ වේවා මොනියම් වූ බාධකාවත් අපේ පරිභෝජන කටයුතු අපි ඒ විදිහට පවත්වාගෙන යනවා. නැත්නම් අපි කියනවා අපේ daily consumption එක අපි normal rate එකේ පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් මෙවන් වූ පසුබිමක ඒකෙන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගත් සමාගම් කීපයකුත් ක්‍රියාකාරීව තමන්ගේ කටයුතු මෙහෙයුවා පහුගිය කාර්තුව එහෙම නැත්නම් පහුගිය මාස කිහිපය තුළ ඒ තමයි සිලෝන් ටොබැකෝ, ඩිස්ටිලරිස්, නෙස්ලේ ලංකා මෙවැනි සමාගම්. නමුත් ඒ වගේම මට තවත් කොට්ටාශය ගැන කතා කරන්නට අවශ්‍ය ඒ තමයි logistics and transportation කියන සෙක්ටර් එක. ඇත්තටම මේ සෙක්ටර් එකත් ඉතා හොඳින් තමන්ගේ ආදායම් වැඩි කරගත්ත සෙක්ටර් එකක්. මේකේ එක්ස්පෝ ලංකා කියන සමාගම අපි දැක්කා කාර්තු කීපයකම පහුගිය කාර්තුවේ මේ කාර්තුවෙත් ඉතා හොඳින් තමන්ගේ ආදායම් වැඩි කරගෙන තියෙනවා. මේකට ප්‍රධානතම හේතුවක් තමයි අපි දැකිනවා භාණ්ඩ ප්‍රවාහනය නැත්නම් එයාර් ෆ්‍රේට්
එහෙමත් නැත්නම් මුහුදු මගින් sea freights තිබුණු අවිනිශ්චිත තත්ත්වයන් එක විශාල වශයෙන් වරායන් වල අවහිරතා ගුවන් තොටුපළවල අවහිරතා මැද්දේ වුවත් භාණ්ඩ ප්‍රවාහන කටයුතු කොයි ආකාරයෙන් හෝ සිද්ධ වීමට අවශ්‍යයි. ඉතින් මේ කාලය තුළ වැඩි වුණු air freight rates, sea freight rates සමහර භාණ්ඩ වලට විශාල ඉල්ලුමක් ලැබුණා. ඉතින් මෙවැනි තත්ත්වයන්ගෙන් ඉතා විශාල බෙනිෆිට් එකක් ලබාගත් සමාගමක් තමයි එක්ස්පෝ ලංකා. ඉතින් මෙවන් සමාගම් මෙවැනි වූ ප්‍රතිලාභ තියෙන සමාගම් අපිට විශ්වාස කරන්න පුළුවන් ඉදිරි කාර්තුවල තමන්ගේ ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම at least maintain කරන්න පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට මම අවධානය යොමු කරන්න කැමතියි. අපි දැන් දැක්කා මොන වගේ sectors ද ගොඩක් ක්‍රියාකාරී වුණේ, මොන වගේ සමාගම්ද ගොඩක් ක්‍රියාකාරී වුණේ. ඉතින් අපි බුද්ධිමත් ආයෝජකයන් ලෙස අපේ ආයෝජන කොහොමද මෙහෙරවා ගන්න කියලා කරුණු කීපයක් මම කැමති ඔබ හමුවට ගෙනෙන්න. ඒ කියන්නේ අපි උපයාගත්තේ අපි මහන්සියෙන් උපයාගත්තේ අපි සැලකිලිමත්ව ආයෝජනය කරන්න ඕනේ. අපි කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා නම් යම් සමාගමක ආයෝජනය කරනවා නම් අපි හිතලා බලන්න ඕනේ කරුණු කීපයක් මම මෙතන ලිස්ට් ඩවුන් කරලා තියෙනවා. ඉතින් මම කැමති මුලින්ම කතා කරන්න අපි මුලින්ම බලන්න ඕනේ අපි ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන මේ සමාගමේ growth potential එක නැත්නම් ඉදිරියේ සැලැස්ම කොහොමද කියලා. අපි දකිනවා පහුගිය කාර්තු කීපය තුළ ඒ අයගේ ආදායම් හොඳින් ඔවුන් වාර්තා කරනවා. අපි බුද්ධිමත් ආයෝජකයන් ලෙස හිතලා බලන්නට ඕනේ, හොයලා බලන්නට ඕනේ මොනවද ඔවුන්ගේ ඉස්සරහ කාර්තු වල නැත්නම් ඉදිරි වසරවල් තුළ තියෙන සැලැස්මවල්. ඔවුන්ට මෙවැනි වූ ආදායම් නැත්නම් මේ profits රඳා පවත්වා ගන්න, වර්ධනය කරගන්න අඩිතාලම ඔවුන් විසින් සපයාගෙනද තියෙන්නේ කියලා. අපි ඒක ගැන බුද්ධිමත් ආයෝජකයෙක් ලෙස පළවෙනියටම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මොන වගේ multiples වලද මේ සමාගම් ට්‍රේඩ් වෙන්නේ. මේවා ආකර්ෂණීය P multiples වලද ට්‍රේඩ් වෙන්නේ. අපිට බලන්න පුළුවන් අපේ මාකට් එකකට සාපේක්ෂව අපේ මාකට් එක 14 times P multiple එකක ට්‍රේඩ් වෙද්දී ඊට අඩුවෙන් P multiples වල ට්‍රේඩ් වෙන companies වලට ඉතා හොඳ හැකියාවක් තියෙනවා තමන්ගේ share price එක නැත්නම් කොටස් වල අගය ඉදිරි අනාගතේ වැඩි කරගන්න. ඉතින් එවැනි වූ discount එකකට trade වෙන companies තෝරා බේරා ගන්න අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව අපි ආයෝජකයන් ලෙස අපි බලන්න ඕනේ ඒ අදාළ සමාගමේ අපිට ලබා දෙන අනිකුත් ප්‍රතිලාභ. එහෙම නැත්නම් ලාභාංශ ලබා දෙනවද? ලාභාංශ කියන්නේ ඉතා වැදගත් දෙයක්. ඒව සමහර සමාගම් වල නියමයක් නැහැ අපි ලාභාංශ මේ ප්‍රමාණයක් ගෙවිය යුතුයි එහෙම කියලා අගයක් නියම කරන්න බෑ. ඔවුන් අදාළ වසරේ ක්‍රියාකාරීත්වය අනුව ඔවුන් පෙන්වන ප්‍රොෆිට් එක ඔවුන්ගේ ඉදිරි සැලැස්ම වල මත තමයි ඔවුන් තීරණය කරන්නේ ආයෝජකයන්ට ලාභාංශ ලබා දීම. ඉතින් මෙවැනි වූ සමහර සමාගම් තියෙනවා අපි දැකලා තිනවා ඔවුන් නොකඩවාම හැම කාර්තුකදීම නැත්නම් කාර්තු දෙකකට සැරයක් ලාභාංශ ලබා දෙනවා. ඉතින් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි බුද්ධිමත් ආයෝජකයෙක් නම් මෙවැනි සමාගමුත් තෝරා බේරාගෙන තමන්ගේ ආයෝජන කරන්න. ඊට අමතරව අපි බලන්නට ඕනේ අපේ මේ සමාගම් මේ අපි ආයෝජනය කරන සමාගම් වල ණය තත්ත්වය කොහොමද? ඔවුන්ගේ ණය බර ඉතා වැඩිද? ඔවුන්ට මේ ණය ඉදිරියේදී කොහොම හරි පියවා ගන්නට එහෙම නැත්නම් මැනේජ් කර ගන්නට කොහොම හරි ඒ දේ තමන්ගේ ප්‍රොෆිට්ස් වලින් ඒක ඩයිලූට් කරගන්න පුළුවන් වෙන වාතාවරණයක් තියෙනවා. එන්න ඒ වගේ කරුණු පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව ඒ අදාළ සමාගමේ තියෙන කැෂ් රිසර්ව්ස් නැත්නම් කොච්චර මුදල් ප්‍රමාණය ඒගොල්ලන්ගේ කැෂ් ෆ්ලෝස් වල තියෙන කැෂ් රිසර්ව්ස් සංචිත ගැන මුදල් සංචිත හොඳින්ම තියෙනවා නම් අපිට යම් කිසි ඒක වොරන්ට් කරනවා ඒ සමාගමට ඉස්සරහ කාර්තු වල ගොඩක් බාධක දැන් කොවිඩ් වසංගතය වේවා වෙනියම් හෝ කිසියම් කරදරයක් වේවා ඔවුන්ගේ normal production lines ඒ විදිහටම පවත්වාගෙන යන්න ඒ cash reserves ඇත්තටම ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි ඔවුන්ගේ ආදායම් වියදම් ගැන පිරික්සනකොට මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න බුද්ධිමත් ආයෝජකයන් ලෙස හිතලා බලන්නට ඕනේ.
ඊට අමතරව අපි තව දුරටත් හිතන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි ඒ සමාගමට බලපාන global එමත් නැත්නම් local economic conditions. අපි දන්නවා සමහර සමාගම් දේවල් ආනයනය කරලා ඒගොල්ලන්ගේ raw materials නැත්නම් අමුද්‍රව්‍ය ආනයනය කරලා තමයි ඒගොල්ලන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන්නේ. එතකොට මුදලේ අපේ රුපියලේ අවප්‍රමාණය වීම සහ මේ global commodity prices වල වැඩි වීම නැත්නම් මේ ඕන් විදේශ වලින් ආනයනය කරන අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ පහළ යාමත් ඒගොල්ලන්ගේ ආදාය වියදම් වලට කොයි විදිහටද ඉස්සරහට බලපාන්නේ කියන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තව දෙයක් තමයි අපි ආයෝජකයන් හැටියට අපේ මුදල් යොදවන්නේ මේ සමාගම් වල කොයිතරම් කාල සීමාවකද නැත්නම් කොච්චර ටයිම් ෆ්‍රේම් එකකටද අපි ඉන්වෙස්ට් කරන්නේ. මාසයක් වේවා, මාස දෙකක් වේවා, අවුරුද්දක් වේවා අපි බලන්න ඕනේ අපිට ලැබෙන අපි කොයිතරම් කාලයකට කමිට්මන්ට් එකක් දෙන්න කැමතිද. ඒ අනුවත් කොටස් ඒ සමාගම් තෝරා බේරා ගන්න අපි සැලකිලිමත් වෙන්න. මොකද සමහර සමාගම් තියෙයි දැන් ඒගොල්ලෝගේ යම් කිසි ඉන්වෙස්ට්මන්ට් එකක් පටන් ගන්නවා. නමුත් අපි දන්නවා බිල්ඩින් එකක් හැදූ පළියටම අපිට ඒක එකවරම ප්‍රොෆිට් එකක් නැත්නම් ආදායමක් ලබා ගන්න බෑ. ඒකට යම් කිසි කාලයක් දීලා ඒ ස්ථාවර ඒ නිෂ්පාදන කටයුතු ස්ථාවර වුණාම තමයි උන්ට ආදායම් ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් එවන් උදේවල අපේ ඉන්වෙස්ට්මන්ට් ටයිම් ෆ්‍රේම් එක ගැනත් එම නිසා සැලකිලිමත් වීම ඉතාම වැදගත්. අවසාන වශයෙන් මම කියන්න කැමති අපි සැලකිලිමත් වෙන්න ඕනේ තව ප්‍රධානතම දෙයක් තමයි අපිට තියෙන alternative options මොනවද? කොටස් වෙළඳපොලේ අපි ආයෝජනය කරනවද? එහෙමත් නැත්නම් අපේ මුදල් වෙන යම් මාර්ගයක ආයෝජනය කරනවද? උදාහරණයක් ලෙස අපි බැලුවොත් අපේ මුදල් අපි ස්ථාවර තැන්පතුවක ෆික්ස් ඩිපොසිට් එකක් අපි ඉන්වෙස්ට් කරනවා නම් දැන් තියෙන ෆික්ස් ඩිපොසිට් ඉන්ට්‍රෙස්ට් රේට්ස් එක ඊටත් වඩා වැඩි ප්‍රතිලාභයක් කොටස් වෙළඳපොලේ සමාගම් වල ආයෝජනය කරලා අපිට ලබා ගන්න පුළුවන් නම් ඇයි අපි දෙවරක් හිතන්නේ? අර මම ඉස්සෙල්ලා කිව්ව කරුණු ටිකත් හොඳින් පැහැදිලිව අපි විශ්ලේෂණය කරලා තියෙනවා නම් අපිට මේ මගින් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභයක් වැඩි නම් අපිට alternative options වලට නොගිහින් කොටස් වෙළඳපොලේ සමාගම් වල ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් මම මේ chart එකෙන් දක්වලා තියෙන්නේ ඒ විදිහට ඇනලයිස් කරලා අපි බැලුවොත් P ratio එක දිහා. අඩු P ratios තියෙන සමාගම් කීපයක්. එයාගේ fundamental සහ එයාගේ ඉදිරි ක්‍රියාදාමයන් බලලා අඩු P ratios ටිකක් 4 quarters ඒ කියන්නේ quarters 4ක average P ratio එක ගණනය කිරීම අනුව ආකර්ෂණීය සමාගම් කීපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මේ slide එකෙන් පෙන්නලා තියෙන higher ROE ratios තියෙන. ඒක තමයි වැඩි ROE අපේ මුදලට සාපේක්ෂව වැඩි ප්‍රතිලාභ ලබා දෙන සමාගම් කීපයක් තමයි නැවතත් මම මේ ස්ලයිඩ් එකෙන් දක්වලා තියෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඒකේ දක්වලා තියෙන්නේ මම කතා කරා කලින් ලාභාංශ ගැන අපි බලන්න ඕනේ ලාභාංශ ගෙවන සමාගම් තෝරා ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඉතින් මේ සමාගම් කීපය ඇත්තටම කොටස් වෙළඳපොලේ ලාභාංශ නැත්නම් ඩිවිඩන්ඩ් yield එක අපි බැලුවොත් 1 year treasury bill rate එක ලංකාවේ 5% වගේ අගයක තමයි දෝලණය වෙන්නේ. ඉතින් ඊට සාපේක්ෂව සහ අපේ කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේම ඩිවිඩන්ඩ් yield එකට සාපේක්ෂව ඉතා වැඩි ඩිවිඩන්ඩ් yields පෙන්වන සමාගම් කීපයක් තමයි මම මෙතනින් දක්වලා තියෙන්නේ. දැන් මේ ස්ලයිඩ් එකට ගියොත් මට මෙතනදී ඔයගලන්ට පෙන්වන්න අවශ්‍ය වෙලා තිබුණේ මම ඉස්සෙල්ලත් කතා කළා වගේ external factors වලින් ප්‍රධාන දෙයක් තමයි global commodity prices නැත්නම් අපි ආනයනය කරන අමුද්‍රව්‍ය වල මිල ගණන් ගෝලීය මිල ගණන් ඉහළ යාම කොහොමද සමාගම් වලට බලපාන්නේ කියලා. ඉතින් crude oil එහෙම නැත්නම් බෝර තෙල් මිල අපි දැක්ලා තියෙනවා පහුගිය 2020 වසරේ පහත යාමක් සිද්ධ වුණා කොවිඩ් වසංගතය ඇතිවීමත් එක්ක දැන් ගොඩක් දුරට පරිහරණය සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා මේ දක්වා මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ 29%කටත් වඩා මේ වුණට ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම බේස් ඔයිල් ලුබ්‍රිකන්ට් ඉන්ඩස්ට්‍රි එකට භාවිත වන බේස් ඔයිල් උත් ඇත්තටම මේ වසර පුරාම බැලුවොත් ඉහළ යාමේ ට්‍රෙන්ඩ් එකක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ වගේම අපේ ඉදිකිරීම ක්ෂේත්‍රයට අවශ්‍ය වන කොපර් ඒවවල ප්‍රයිසස් උත් ඉහළ යාමක් තමයි
සිදු වෙලා තියෙනවා. තව අපේ ඇඟලුම් ශ්‍රේෂ්ඨයට අවශ්‍ය කොටන් ඒ ප්‍රයිසස් දිහා බැලුවත් 6% වගේ ප්‍රමාණයක් හරි මේ අවුරුදු 2021 පුරාවටම ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මම මේවා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙවන් වූ ඉහළ යාමක් තුළින් ඒවා අපි ආයෝජනය කරන සමාගම් වල වියදම් තත්වයට කොයි විදිහටද බලපාන්නේ? ඒවා ඇත්තටම මේ වගේ ඉහළ යාමක් බලපානවා කියන දේ ගැන අපි අවධානය යොමු කරලා ආයෝජනය කරන්න ඕනේ. ඊට අමතරව තව දෙයක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මුදලේ වෙනස් වීම. ඩොලරයට සාපේක්ෂව රුපියල අපි දැක්කා ඉතා ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වෙනවා. ඒ කියන්නේ අවප්‍රමාණය වීම ශීඝ්‍ර වෙන තරම ඇත්තටම අපිට දෙපැත්තක් මේකේ දක්වන්න පුළුවන්. මොකද අපි ඉස්සෙල්ලා කතා කරා වගේ සමහර සමාගම් තමන්ගේ නිෂ්පාදන කටයුතු කරන්න raw materials නැත්නම් අමුද්‍රව්‍ය import කරලා ඒගොල්ලන්ගේ නිෂ්පාදන කටයුතු කරනවා. ඉතින් මේ වගේ සමාගම් වලට රුපියලයේ අවප්‍රමාණය වීම negatively බලපානවා. ඒක එක negative point එකක් වෙනවා. නමුත් අපි සමාගමක් ගත්තොත් ඔවුන් අපනයනය ටාගට් කරලා කරන සමාගමක් නම් ඇත්තටම මේ මුදලේ අවප්‍රමාණය වීම ඊටාම positive factor එකක් වෙනවා. ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් මම මේකයි කියන්නේ අපි අපේ ආයෝජනය කරද්දී අපි තෝරා ගන්න සමාගමට මෙවන් වූ දේවල් කොයි විදිහටද බලපාන්නේ කියන දේ ගැන අපි හොඳින් අවධානය යොමු කරන්නට ඕනේ. ඊට පස්සේ මම කැමති ඔයගලන්ගේ අවධානය යොමු කරන්න share price එකේ movement එක. නැත්නම් අපි ආයෝජනය කරන stock price එක කොයි විදිහටද ඉහළ පහළ ගිහිල්ලා තියෙන්නේ අපේ ප්‍රධාන මිල දර්ශකය නැත්නම් ASPI index එකට සාපේක්ෂව කියලා. මම මෙතනදී සමාගම් කීපයක් තෝරගෙන තියෙනවා. දැන් මේ මම මුලින්ම දක්වලා තියෙන්නේ Royal Ceramics සමාගමේ. අපි දැක්කා පහුගිය අප්‍රේල් වල ඒගොල්ලන්ගේ share price split එකක් වුණා. 1:10 අනුපාතයට. ඉතින් මම මේ price එක adjust කරලා තියෙන්නේ ඒ split එකට සැලෙන විදිහට. ඉතින් අපි බැලුවොත් 2021 වර්ෂයේ පුරාවටම අපිට පේනවා Royal Ceramics වල price එක ASPI දර්ශකයේ වැඩිවීමට සාපේක්ෂව ඊට වඩා වැඩි වෙලා තියෙනවා. මොකද අපි දැක්කා ඔවුන්ට ලැබුණු ඒ විවිධ වූ නීති රෙගුලාසීන්ත් එක්ක ආනයනය සීමා කිරීම පැනවීමත් එක්ක ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ඇත්තටම දකින්න ලැබුණා පහුගිය මාස කිහිපය ඇතුළත. ඉතින් ඒක ඉතාම හොඳින් රිෆ්ලෙක්ට් වෙනවා ඒ share price movement එක ASPI එකට සාපේක්ෂව අපි මේ විදිහට chart එකක් ඇඳලා බැලුවොත්. ඒ වගේම මම මෙතනදී කැමති පෙන්වන්න ඊළඟ stock එක හැටියට commercial bank. commercial bank එක අපිට පේනවා voting non voting කියලා shares ಜಾති දෙකම ASPI දර්ශකයට සාපේක්ෂව පහළින් තමයි ගමන් කරන්නේ. ඒක underperform කරලා තියෙනවා voting non voting share දෙකම අපිට ඒකෙන් ඉන්ඩිකේට් වෙන්නේ නැත්නම් ඒකෙන් අපිට පෙන්වන්න කරන ප්‍රධාන දෙයක් තමයි මේවා වල හොඳ ආදායම් වාර්තා වීමත් එක්ක මේවායේ share prices නැත්නම් කොටස් වල වටිනාකම ඉහළ යාමට හොඳ අවස්ථාවක් තියෙනවා ඉදිරි කාර්තු කීපය තුල. තුන්වෙනි ස්ටොක් එක හැටියට මම අරන් තියෙන John Keells Holdings. John Keells Holdings බැලුවොත් අපිට පේනවා John Keells Holdings උත් සමහර කාර්තු වල සමහර මාස වල ASPI දර්ශකයට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් වර්ධනය වෙලා තියෙනවා share price එක. නමුත් මේ recent months වල නැත්නම් මේ පහුගිය මාස කිහිපය ඇතුළත අපිට පේනවා ASPI දර්ශකයේ ඉහළ යාම ඉතාම වැඩි John Keells share price එකට සාපේක්ෂව. ඉතින් ඔවුන්ගේ ඉදිරියේ තියෙන සැලසුම් අනුව ඔවුන්ගේ ඉදිරියේ තියෙන investment plans අනුව share price එකේ වැඩිවීම තීරණය වේවි. ඉතින් මේකේ ඉන්ඩිකේෂන් එක තමයි මේ price එක දැනට පහළ මට්ටමක තියෙන්නේ ඉන්ඩිකේට් කරනවා ඒක ඉස්සරහ කාලයේදී අනාගතයේදී වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා කියලා. ඉතින් මට ඔබලට දෙන්න ඕන පණිවිඩය තමයි මේ දේවල් අධ්‍යයනය කිරීම තුළින් අපි හැම විටම හිතන්නට ඕනේ අපි ආයෝජනය කරන ඒ සමාගමේ share price එක මේ වන විට මොන මිලකද තියෙන්නේ.
මේ මිල ඉතා ඉහළ අගයකට මේ වන විට ගිහිල්ලාද. එමත් නැත්තම් මේ මිල තව ඉහළ අගයකට යන්න පුළුවන් තැනකද තියෙන්නේ. තව පොටෙන්ෂල් එකක් තියෙනවද මේක වැඩි වෙන්න. ඉතින් මේ හැම දෙයක් ගැනම සලකලා බලලා අපිට පුළුවන් අපේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එක ගන්න. ඊට පස්සේ මම කැමති අපේ ශ්‍රී ලංකන් ඉකොනොමික් කන්ඩිෂන් එක ගැන පොඩි සමරි එකක් ඔබ සැමට දෙන්නට. ඉතින් අපි බැලුවොත් මම ඉස්සෙල්ලත් කතා කළා අපේ ට්‍රෙෂරි බිල් රේට්ස් තියෙන්නේ 1 year ට්‍රෙෂරි බිල් රේට්ස් තියෙන්නේ 5% වගේ රේට් එක තමයි දෝලනය වෙන්නේ. අපේ මහා බැංකුව විසින් කීප විටකම ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු කරා. ඉතින් අපේ ට්‍රෙෂරි බිල් රේට්ස් වලට සාපේක්ෂව අපි අපේ ASPI ඉන්ඩෙක්ස් එක මේ විදිහට ප්‍රස්ථාරගත කළොත් පළවෙනි chart එකෙන් පේන විදිහට ඇත්තටම ASPI එකේ වැඩිවීම ඉතාම වැඩි. ඉතින් අපි මේක මෙවැනි chart එකකින් අපි ගන්න ඕන නිගමනය තමයි ඇත්තටම කොටස් වෙළඳපොළ කියන්නේ මේ වන විට ආකර්ෂණීය ආයෝජන මාර්ගයක්. අපි මේකේ ගොඩක් ක්‍රියාකාරී වෙන්න ඕනේ. මොකද ඉන්ට්‍රස්ට් රේට්ස් වලට සාපේක්ෂව FD රේට්ස් වලට සාපේක්ෂව මේකෙන් අපිට බුද්ධිමත්ව ආයෝජනය කරොත් අනිත් අයගේ කටකතා පස්සේ යන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව අපේ විශ්ලේෂණ අපි ක්‍රියාකාරීව විශ්ලේෂණය කළ ආයෝජනය කරොත් අපිට හොඳ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ස්ථානයක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඊට අමතරව තව දෙයක් තමයි මේ කාලය ඇතුළත දැන් ඉන්ට්‍රස්ට් රේට්ස් අඩුවීමත් එක්ක පෞද්ගලික අංශයට ණය සැපීම වැඩි කරලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ පෞද්ගලික අංශයේ තියෙන මුදල් සංචිත වැඩිවීමක් තියෙනවා කියලා අපිට මේකෙන් නිගමනයකට ලැබෙන්නට පුළුවන්. ඉතින් මේකත් එක්තරා විදිහක පොසිටිව් ෆැක්ටර් එකක් කොටස් වෙළඳපොලේ ආයෝජකයන් වෙන අපිට. මොකද මේකෙන් අපිට ඉන්ඩිකේෂන් එකක් දෙනවා තව දේශීය ආයෝජකයන් කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීව ඒගොල්ලන්ගේ කොටස් විනිද ගන්න. මොකද ඒගොල්ලන්ට මුදල් සංචිත තියෙනවා. ලෝන් රේට්ස් අඩුවීම නිසා සෙන්ට්‍රල් බැංක් එක ප්‍රයිවට් සෙක්ටර් ක්‍රෙඩිට් ග්‍රෝත් එක අපි දැක්කා පහුගිය කාලේ සිට 7.5 ඒ වගේ වර්ධන වේගයක් පෙන්වුම් කරනවා. ඉතින් මේකත් තව පොසිටිව් ෆැක්ටර් එකක් අපි කොටස් වෙළඳපොළ ආකර්ෂණීයයි කියලා තේරුම් ගන්න. ඒ වගේම අපේ ඉකොනොමික් කන්ඩිෂන්ස් දිහා බැලුවොත් ඉන්ෆ්ලේෂන් නැත්නම් උද්දමනය අපි දැක්කා පහුගිය මාස කිහිපය තුළ දෝලනය වෙමින් පවතිනවා. නමුත් මේ තියෙන වාතාවරණයත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉස්සරහා කාලය තුළ යම්කිසි ඉහළ යාමක් සිද්ධ වෙයි කියලා. මොකද supply sides constraints වෙන කියන්නේ සැපීමේ දුෂ්කරතා අපේ නිෂ්පාදකයන්ට තියෙනට පුළුවන්. ඒ වගේම cost pressures එන්න පුළුවන්. මොකද මේ කාලේ ගොඩක් අභියෝගාත්මකයි හැම නිෂ්පාදකයෙක්ටම ගොවීන්ට වේවා ඇග්‍රිකල්චර් වල නියැලෙන වෙන අයට වේවා ඕනම ශාස්ත්‍රයක නියැලෙන අයට මේක ඉතා අභියෝගාත්මක කාලයක්. ඉතින් විවිධ වූ ඩිමාන්ඩ් සයිඩ් එකේ ප්‍රෙෂර් එක නැති වුණත් සප්ලයි සයිඩ් ප්‍රෙෂර්ස් cost pressures නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉන්ෆ්ලේෂන් එක 5-6ත් වගේ අර අපර් බවුන්ඩ් එකේ තියෙයි කියලා මේ වසර අවසන් වීමත් එක්ක. ඉතින් මේ සියලුම කරුණු කොයි විදිහේ තැනක තියෙද කියලා අපි අනුමාන කරන්නේ. ඇත්තටම මේකෙදි දෙපැත්තක් තියෙන්නට පුළුවන්. මේ කොවිඩ් වසංගතය තමයි මෙතන තියෙන යම් ප්‍රබලම සාධකය වෙලා තියෙන්නේ මේක ඩිසයිඩ් කරන. මොකද කිව්වොත් අපි දැක්ක පසුගිය වසරේදී කොවිඩ් වසංගතය නිසා අපේ රට ලොක්ඩවුන් එකකට ගිහිල්ලා තිබුණු ඒ කාල පරිච්ඡේදයත් එක්ක අපේ රටේ මුළු GDP growth එක අතරම degrowth එකක් නැත්නම් පහළ වැටීමක් ඍණ 3.6ක වර්ධනය පහළ යාමක් තමයි 2020 වසරේදී ශ්‍රී ලංකාව වාර්තා කළේ. අතරම මේක ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි රටවල් ගණනාවක්ම ඒගොල්ලන්ගේ GDP growth එක පහළ යාමක් සිද්ධ වුණා පසුගිය වසර තුළ. ඉතින් මේ වසරේ දැන් අපි මේ එළබිලා තියෙන සමය ඊටම අභියෝගාත්මකයි. ඉතින් අපි බලමු කොයි විදිහටද කොවිඩ් තුන්වෙනි රැල්ල මැඩපවත්වා ගන්න රජයට පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ අනුව GDP growth එක ඉතා ඒ කියන්නේ
රජය විසින් මේක ඉතා හොඳින් ඉතා ඉක්මනින් මැඩ පවත්වා ගන්න පුළුවන් වුණොත් අපේ normal lifestyles ඉක්මනින් resume වුණොත් අපිට පුළුවන් වෙයි 4.5 අතර 5% වගේ වර්ධන වේගයක් මේ අවුරුද්දට රඳවා ගන්න. එහෙම නැති වුණොත් අපි worst case scenario එක ගැනත් හිතන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඇත්තටම GDP growth එක 2.5ක් හෝ 3ක් වගේ වර්ධන වේගයක් පෙන්눔 කරයි කියලා තමයි අපි අනුමාන කරන්නේ. ඉතින් කෙසේ වෙතත් 2020 වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්눔 කරයි. මොකද 2020 වසර lower base එකක් කියලා අපි කියනවා. මොකද ඒක degrowth එකක් පෙන්눔 කරපු වර්ෂයක්. ඊට සාපේක්ෂව මේ අවුරුද්දේ growth එකක් පෙන්눔 කරයි. නමුත් මම ඒ කිව්ව සාධක මත කොටස් දෙකකට ඒ growth එක අපිට categorize කරන්නට පුළුවන්. ඊළඟට මම කැමති කරුණ දක්වන්න ඇත්තටම ලංකාවට තියෙන ඊළඟට තියෙන ලොකුම අභියෝගය තමයි external debt repayments. ඇත්තටම ණය බර ඇත්තටම දැන් ගොඩක් ලංකාවට දැනෙමින් තියෙන අවධියක තමයි අපි ඉන්නේ. අපිට foreign debt repayments ගොඩක් තියෙනවා. අපි බැලුවොත් sovereign bond repayments කීපයක්ම ඉදිරි වසර 10 පුරාවටම තියෙනවා. මේ අවුරුද්දේ ජූලි මාසයේ 27 වෙනිදා අපිට එක $1 billion sovereign bond repayment එකක් තියෙනවා. ඉතින් ඊළඟ වසරේ තියෙනවා. ඉතින් ඊටාම challenging time එකක් අපේ රජයට. ඉතින් මේ දේවල් එක්ක තමයි අපේ ආර්ථිකය ගොඩනගා ගන්න COVID වලට මුහුණ දෙමින් ඉතුරු දේවල් balance කරමින් රජයට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි දැක්කා 2020 වසරේ debt to GDP නැත්නම් අපේ මුළු ණය බර දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 100% ඉක්මවලා යන 101ක් වගේ ප්‍රතිශතයක් 2020 වසරේ වාර්තා කරා. ඉතින් දැන් තියෙන තත්වය උඩ අපිට ඒක ඉතා කෙටි කාලීනව මේ රේෂියෝ එක අඩු වේවි කියලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් වේවි කියලා හිතන්න අමාරුයි. මොකද අපේ GDP growth එක ඉතාම කියන්නේ අපිට කොයි විදිහෙන් phase out වෙයිද කියලා හිතන්න බෑ. 2021 වසර පුරාවටත් COVID දැනටත් අභියෝග එල්ල කරමින් තියෙන නිසා. ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට තියෙන විදේශීය ණය සැපයුම් ක්‍රමත් ගොඩක් සීමිතයි. අපි දැක්කා පසුගිය මැයි මාසේ අප්‍රේල් මැයි මාස කාල සීමාව ඇතුළත අපිට ණය ආධාර කීපයක් විදේශ වලින් ලැබුණා. නමුත් මේවා ගොඩක් සීමිතයි. චීනයෙන් අපිට ඩොලර් බිලියන 1.5ක ස්වැප් ගිවිසුමක් අපි අත්සන් කරා චීනයත් එක්ක. දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් අපිට මැයි මාසයේදී ලැබුණා. ඒ වගේම බංග්ලාදේශයෙන්ුත් අපිට වාර්තා වෙලා තියෙන විදිහට ඩොලර් මිලියන 200ක වගේ ප්‍රමාණයක ස්වැප් ඇග්‍රීමන්ට් එකක් ලංකාව අත්සන් කරලා තියෙනවා. ඉතින් මෙවන් වාතාවරණයක් උඩ ගවර්න්මන්ට් එකට ගොඩක්ම සිද්ධ වෙලා තියෙන දේශීය ආයෝජකයන්ගේ ආයෝජන මත ඩිපෙන්ඩ් වෙන්න. මොකද විදේශීය ණය සැපයුම් මාර්ග ඉතා සීමිත නිසා. ඉතින් ඊළඟට බැලුවොත් ආදායම් වියදම් මේ කාලේ තියෙන සහනාධාර සැපීමත් එක්ක කොවිඩ් වසංගතයෙන් පීඩා වෙලා තියෙනවා ගොඩක් පිරිස්. ඉතින් ඒ වගේම සමහර ආයතනවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තියෙනවා. ඉතින් සහනාධාර සපයනවා. ඒ වගේම සංවර්ධනයට රජය විසින් වියදමක් දැරිය යුතුයි. ඒ වගේම ඒගොල්ලෝ day to day තියෙන expenditures දැරිය යුතුයි. ඊටත් අමතරව අපේ revenue sources නැත්නම් ආදායම් උත් යම් තාක් දුරකට සීමා වෙලා තියෙන. මොකද අපිට ලබා දුන්න income tax concessions නැත්නම් tax rates අඩු කිරීමක් සිද්ධ කරා පසුගිය වසර වලදී. ඉතින් මේත් එක්කම ආදායම යම්කිසි පහළ යාමක් සිද්ධ වෙනවා. ඉතින් වියදමෙත් යම්කිසි වැඩිවීමක් අපිට ඉස්සරහට වර්ධනය වෙයි, වියදම වැඩි වෙයි කියලා අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ හේතුව නිසා බජට් ඩෙෆිසිට් එකත් ඇත්තටම ඉතාම ටිකක් පහුගිය අවුරුදු වලට සාපේක්ෂව මේ ස්ලයිඩ් එකේ ඔබට පේනවා වැඩි අගයකට ගිහිලා තියෙන්නේ. ඉතින් රජයට ඉතා ලොකු අභියෝගාත්මක කාලයක් තියෙන්නේ මේක බැලන්ස් කරගන්න.
ඉතින් නමුත් අපි දන්නවා ඉස්සරහට එන්න තියෙන සංවර්ධන ව්‍යාපෘති හැම දෙයක්මත් එක්ක මේ තියෙන වසංගත අර්බුදයනොත් ලංකාවට සහ මුළු ලෝකයටම ඉක්මනින් මිදෙනට වාතාවරණය සැලසුනොත් විශ්වාස කරන්න පුළුවන් මේ සියලු දේම ඉතා ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙයි කියලා. ඉතින් මට අවසාන වශයෙන් හැම දෙනෙක්ටම කියන්න තියෙන්නේ අපි බුද්ධිමත් ආයෝජකයෝ වෙන්න ඕනේ. මේ සියලුම දේවල් ගැන අපිට දල හෝ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි කිසිම දෙයක් ගැන විශ්ලේෂණය කරන්නේ නැතුව අපි විසින් හොයලා බලන්නේ නැතුව අපේ මහන්සියෙන් උපයාගත් දේ ආයෝජනය කරන්නට හොඳ නැහැ. ඉතින් මම මේ කිව්ව කරුණු කාරණාත් එක්ක ඔයගලගේ ඉස්සරහා ආයෝජන බොහොම සැලකිලිමත් ලෙස කොටස් වෙළඳපොලේ යොදවයි සමාගම් තෝරා බේරා ගන්නයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් බොහොම ස්තුතියි. දැන් අපිට පුළුවන් ඔබේ ප්‍රශ්න ඔබට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි. මාධව ඖෂධනේ ඊ타ත්ම පැහැදිලි ඊ타ත්ම සරලව කොටස් වෙළඳපොලේ මේ දිනවල වර්තමාන තත්ත්වය පිළිබඳව අපිට ඊ타ත්ම හොඳ පැහැදිලි කිරීමක් එකතු කරා. ඒ තුළ විශේෂයෙන්ම අතීත ක්‍රියාකාරීත්වයන් ඒත් එක්කම ඒවා සංසන්දනය කරමින් පහුගිය වකවාණු වල කොටස් වෙළඳපොලේ හැසිරීම, ඒ වගේම තමයි සමාගම් තෝරා ගැනීමේදී ආයෝජකයෝ ලෙස ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද? හුදෙක් සමාගමේ නම පමණක් බලන්න නැතුව එතනින් එහාට ගිහිල්ලා සමාගම තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණා පිළිබඳ විශේෂ වශයෙන් සඳහන් කරා. ඒත් එක්කම තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩක් වෙලාවට කෙනෙක් බලාගෙන ඉන්නේ කොරෝනා තත්ත්වයක් එක්ක අපේ ආර්ථිකයත් එක්ක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ තුළ තිබෙනා වූ සුබවාදී තත්ත්වයන් පැහැදිලි කරලා ඒ තුළ තිබෙනා වූ අවස්ථා ඔබට පැහැදිලි කරලා දුන්නා. එය ආයෝජක ලෙස විශේෂයෙන්ම කොටස් වෙළඳපොළ වගේම අනිකුත් ආයෝජන සඳහා සිදු කරන ඔබටත් මේ ඉතාමත්ම වැදගත් කාරණාවක් බවට පත් වේ. ඒ වගේම තමයි කොටස් වෙළඳපොලේ ප්‍රතිලාභ ලබා ගන්න යද්දී ඔබ මොන වගේ සමාගම් තෝරා ගන්නවද? වර්තමානයේ තිබෙන සමාගම් පිළිබඳව ඒ වගේ ලාභාංශ ලබා දෙන ආකාරය පිළිබඳව මෙන්න මේ හැම දෙයක් පිළිබඳව අපිත් එක්ක ඉතාමත්ම සරලව ඉතාමත්ම හොඳින් පැහැදිලි කිරීමක් එකතු කරා. ඉතින් ඒ වෙනුවෙන් සොප්ලොජික් තරවකාර සමාගමේ පරීක්ෂණංශයේ කළමනාකරු ශාදීනි සිල්ලා මහත්මියට බොහොමත්ම ස්තුතිය පුද කරනවා. ඉතින් මින් අනතුරුව අපි සූදානම් වෙන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන ඒ ප්‍රශ්න සඳහා සාකච්ඡා කරන විදිහට සාකච්ඡාව ආරම්භ කරන්න. මේ සඳහා මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා සොප්ලොජික් තරවකාර සමාගමේ වෙළඳ කළමනාකරු ලිකර්න් මහත්මයාටත් අපත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. මොකද එතුමත් කොටස් වෙළඳපොළ ආශ්‍රයෙන් ඉතාමත්ම විශාල අත්දැකීම් රැසක් තිබෙන පුද්ගලයෙක් කොටස් වෙළඳපොළ පැත්තෙන් ගත්තාම වෙළඳ ක්‍රියාකාරීත්වයන් එක ගත්තාම වසර ගණනාවක් කොටස් වෙළඳපොළත් එක්ක රැඳී සිටලා ඒ අත්දැකීමුත් අපිට හොමාරු කරන්න පුළුවන්. ඉතින් ඔබතුමාටත් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක විද්වත් මණ්ඩපයට එකතු වෙන ලෙසට. හරි. ඉතින් ප්‍රශ්න ගැන සඳහන් කරද්දී බොහෝ දෙනෙක් ප්‍රශ්න ඉදිරිපත් කරද්දී මුල්ම ප්‍රශ්නේ මම හිතන්නේ ඔබ දෙපළටම අවස්ථාව තියෙනවා කැමති කෙනෙකුට පිළිතුරු ලබා දෙන්න. අපි පහුගිය කාල සීමාව තුළ මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට අත්දැකපු ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක්. ඒකේ ප්‍රධානම අහන දේ තමයි 2021 ඇයි සියලු කොටස් මිල දර්ශකයේ SPI එක වර්ධනයක් ඇති වුණේ? ඒකට හේතුවක් තිබුණද? ඒකත් එක්ක කොටස් වෙළඳපොළේ පසුව ශනිකව පහළ යamak දැක්කා. මේ සඳහා මොනවද ගේන්න පුළුවන් කාරණා කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඔබ දෙපළටම අවස්ථාව තියෙනවා මේ සඳහා පැහැදිලි කිරීමක් එකතු කරන්න. ඔව් මාධව මම පොඩි පැහැදිලි කිරීමක් එකතු කරන්න කැමතියි. අපි දැක්කා කොටස් වෙළඳපොලේ ඇත්තටම 2021 ආරම්භයත් එක්ක ඉතා ශීඝ්‍ර වර්ධනයක්. ඇත්තටම 2020 දෙසැම්බර් ඒ කාල වකවානුවත් එක්කම තමයි මේ වර්ධනය සිද්ධ වුණේ. මේකට ප්‍රධානතම හේතුවක් තමයි අපි දැක්කා දෙවනි කොවිඩ් රැල්ල සාර්ථකව මැඩපවත්වා ගැනීමත් එක්කම අපේ ජන ජීවිත අපේ සමාගම්වල ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සිද්ධ වෙනට පටන් ගත්තා ඒ කාල වකවානුව තුළ. ආයෝජකයන් තුළ කොන්ෆිඩන්ස් බිල්ඩ් අප් වුණා. කොහොමද මේ කොටස් මේ සමාගම් ඉතා හොඳින් තමන්ගේ ආදායම් පෙන්නයි කියලා. ඉතින් අන්න ඒ හේතුව තමයි ප්‍රධානතම හේතුව කියලා අපි දකින්නේ කොටස් වෙළඳපොලේ ඒ කාල වකවානුව ඇතුළත ඉතා ශීඝ්‍ර වර්ධනයක් සිද්ධ වෙන්න. නමුත් ඊට පස්සේ යම්කිසි පසුබෑමකට ලක් වුණේ ඇත්තටම
සමහර සමාගම්වල ඉතා විශාල ලෙස මිලෙහි ඉහළ යාමක් සිද්ධ වුණා. එම සමාගම්වල කොටස් විකිණීම් සිද්ධ කළා. කියන අපි කියනවා ප්‍රොෆිට් ටේකින්. මේ වගේ අවස්ථාත් කීපයක් තිබුණා ඒ කාලවකවානුව ඇතුළත. ඉතින් මෙවැනි වූ හේතුන් කීපයත් එක්කම කොවිඩ් වසංගතයේ 3 වෙනි රැල්ලත් මතුවෙන්නට පටන් ගත්තා. ඉතින් මෙවැනි වූ හේතු රාශියක් එක්ක තමයි කොටස් වෙළඳපොලේ අගය යම් කිසි මට්ටමකට පහළ වැටීමක් සිද්ධ වුණේ පහුගිය මාස කීප ඇතුළත. ඇත්තටම පහළ වැටීමකට වඩා කියන්න කැමති ඒක ඉහළ පහළ යෑමක්, දෝලණය වීමක් කියලා කියන්න කැමතියි. ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ශාලිනී. මම හිතන්නේ කර්න් ඔබට කිසි වචන සල්පයක් එකතු කරන්න ඇති. මොකද ගනුදෙනුත් එක්ක ඔබ කටයුතු කරන නිසා මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කිරීමට තවත් හැකියාවක් ඇති කියලා මම හිතනවා. මාධව බොහොම ස්තුතියි. යමක් එතන පැහැදිලි කළොත් සදිනී දැක්වූ කරුණු බැලුවොත් අපි විශ්ලේෂණ ඩිපාර්ට්මන්ට් එක තුල අපි ආදායම් තක්සේරු කරනවා. ඒ තක්සේරු කරන ආදායම් අපි බැලුවොත් කාර්ය සදිනී පැහැදිලි කළා වගේ බිලියන 85ක වර්ධනය වීමක් පෙන්නුම් කළා දෙසැම්බර් කාර්තුවේ. දැන් ඔය දෙසැම්බර් කාර්තුවේ පෙන්නපු ආදායම් අපි තක්සේරු කරපු ආදායම්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වූ ආදායම් අපේ විශ්ලේෂණ අන්තය. නමුත් ඒකට වඩා හේතු කාරණා තමයි සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එක ගත්තා වූ පියවරක් තමයි ඩිජිටලයිසේෂන් කිරීම. ඒ හරහා අපි දැක්කා 20000 විතර පිරිස් කොටස් වෙළඳපොළ තුල කොටස් වෙළඳපොළට ඇතුළත් වීම. කොටස් වෙළඳපොළ තුල බැලුවොත් මින් පෙර අවස්ථාවලදී අපේ ඇක්ටිව් accounts කියලා තිබ්බේ 25000කට අඩු ප්‍රමාණයක්. දැන් මේ 20000 සහභාගීත්වය තුල අපි දැක්කා ගොඩක් අය ඒ විශ්ලේෂණ කියවලා මාකට් එක ගැන යම්කිසි වර්ධන වීමක් පෙන්නුම් කරන සාධක. නමුත් සමහර අය ඇත්තටම බැලුවේ මේ ඔය WhatsApp group වල සහ YouTube වල තිබ්බා target prices කියලා. ඒතර එතුමන්ලා හිතුවේ මේ target price එක නියෝජනය වෙන්න ඕනේ ජනවරි මාස තුල කියන අදහස. ඉතින් ඔය target price එක තුල ගණතුණු කරන්න ගිය අවධියක තමයි ඔය මාකට් එක ඔය තාක් විශාල ප්‍රමාණයක් වර්ධනය වුණේ. සමහර පුද්ගලයන් හිතුවා සමහර සමාගම් රුපියල් 10ක් වටිනවා. ඒ ටාගට් ප්‍රයිස් එක 10 නිසා දැන් මේක ට්‍රේඩ් වෙන්නේ යම් ප්‍රමාණයක් නම් ඒක එතනට වටිනවා කියලා ඒ කෙටි කාලයක් තුල ඒ වගේ අර යම් වැරදි අවබෝධයක් ඒ පුද්ගලයන් ගැන තිබ්බා. ඒක එක සාධකයක්. ඉතින් ගොඩක් වෙලාට බ්‍රෝකර් කෙනෙක්ගෙන් විශ්ලේෂණය තේරුම් අරගෙන ඒ සමාගමේ නියෝජනය වෙන මිල තේරුම් ගත්තොත් කොටස් වෙළඳපොළ තුල 20%ක් 25ක ලාභයක් උපය ගන්න පුළුවන්. ජනවරි මාසයේ ඇත්තටම වුණේ අර විශ්ලේෂණ තේරුම් ගත්තේ නැතුව එහෙමත් නැත්නම් සමහර විද්‍යුත් කියන පුද්ගලයන්ගේ YouTube සහ WhatsApp තුල ඒ තිබ්බ මිල ගණන් බලලා ට්‍රේඩ් කරපු වැරද්දකුත් තියෙනවා. නමුත් මාකට් එකේ ජනවරි මාසයේ උනේ ඇත්තටම ඒක අර්ථය. ඔව් කනිතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්. මම හිතන්නේ අන්න ඒ නිසාවෙන් තමයි අපි මේ වගේ වැඩසටහන් ඔබ වෙනුවෙන් සංවිධානය කරන්නේ. මොකද ආයෝජකයෙක් වුණාම දැනුවත් ආයෝජකයෙක් වෙන්න ඕනේ. අපි සමාජ මාධ්‍ය මෙන්න මේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. නමුත් මේ තුල වැදගත් අපිට අවශ්‍ය දේ තොරතුරු සංසන්දනය කරලා දැනගන්න, විශ්ලේෂණය කරලා දැනගන්න අපිට දැනුම අවශ්‍යයි. ඒ නිසාවෙන් මෙවැනි වැඩසටහන් තුල ලබා ගන්නා දැනුම ඔබට ඉතාමත්ම වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා ක්‍රොසින් එකක් ගැන පැහැදිලි කරන්න. මම හිතන්නේ ඔබට මේ පැහැදිලි කරන්න පුළුවන් ඒ වඩා හොඳින් ක්‍රොසින් එකක් කියන්නේ මොකක්ද කියලා අහනම මේ වැඩසටහනට අදාළ නැතත් මම හිතනවා වචන ස්වල්පයක් එකතු කරන්න පුළුවන් නම් මේකනත් වඩා වැදගත් වෙයි කියලා. ක්‍රොසින් එකක් අවශ්‍යතාවය පැන නැගුණේ සමහර විදේශ ආයෝජකයින්ට තමන්ගේ යම්කිසි ගනුදෙනු කිරීමේදී බාධකයකින් තොරව ඒ කියන්නේ එතුමා ඒ ප්‍රමාණය ඒ කියන්නේ වටිනාකම යම් කිසි වටිනාකමක් යුත් ප්‍රමාණයක් බාධකකින් තොරව ගනුදෙනු කිරීමේ හැකියාවක් ලබා දීම.
ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි කියමු ඩයලොග් කියන ආයතනය රුපියල් 10යි බායගේ ගැනුම්කරුගේ මිල 10යි 10යි විකුණුම්කරුගේ මිල. යම් කිසි ගනුදෙනුවක් මිලියන 20ට වැඩි නම් තනි සිංහල ගනුදෙනුවක් ඒ ගනුදෙනුව මාකට් එකට බාහිර මාකට් එකට බලපෑමක් නොකර ඒක වෙනම බෝඩ් එකකින් කරගැනීමේ පහසුව තමයි ක්‍රොසින් එකෙන් වෙන්නේ. ඒකෙන් කිසිම ආවාසියක් කාටවත් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ ඩීල් එක පිටින් ගනුදෙනු කරපු බයසෙල තෝරාගෙන ඒ ගනුදෙනුව කිරීමේ හැකියාව ලබා දීම සඳහා අදාළ කරගත්තා වූ බෝඩ් එකක් තමයි ක්‍රොසින් කියලා කියන්නේ. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. තමන්ගේ වැලියු එක මිලියන 20ට වඩා වැඩි නම් ඒ ඩීල් එක තමන්ට බ්‍රෝකර්ට කියලා ගනුදෙනුවගේ බය සහ සෙල ඒ කියන්නේ විකුණුම් කරු සහ ගැනුම් පාර්ශවය අතර ඒ ගනුදෙනුව මිලියන 20ට කළ හැකියි. ඔව් හොඳ පැහැදිලි කිරීමක්. ඒත් එක්කම ඊළඟට තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. ඉස්සරහට කොටස් වෙනදපලේ ලියාපදිංචි වෙන්න තියෙන සමාගම් ගැන මම හිතන්නේ මේ ගැන සඳහන් කරනවා නම් සමාගම් කිහිපයක්ම ලියාපදිංචි වෙන්න තියෙනවා. ඉතින් ආජක ලෙස ඔබ සූදානම්ෙන් ඉන්නේ සඳහා ආයෝජනය කරන්න. ගොඩක් වෙලාවට මේ සම්බන්ධයෙන් සමාගමක් ලියාපදිංචි කරන්නේදී සම්බන්ධයෙන් ඒ සමාගම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. ඊට අමතරව එයාලා ප්‍රොස්පෙක්ට් එකක් දෙනවා. ඔයාලට රිවර් කරන්න. එතකොට මේ දේවල් බලලා ආට ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් සුබවාදී තත්ත්වයක් තියෙන ඉස්සරහට. ඒ නිසා බලාපොරොත්තුෙන් ඉන්න ඒ සඳහා ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා කොටස් වෙනදපලේ ආයෝජනය කරන ගැන පැහැදිලි කරන්න කියලා. ඉතින් මේ වැඩසටහන අපි හොදෙක්ම ඔබට සංවිධානය කරේ වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි කරන්න. ඉතින් ඔබට පුළුවන් අපේ තව වැඩසටහන ඉදිරියට සංවිධානය කරනවා අලුතෙන් කොටස් වෙනදපලට සම්බන්ධ වෙන අයට කොහොමද කොටස් වෙනදපලේ ආයෝජනය කරන්න කියලා. ඉතින් ඒ සම්බන්ධ වැඩසටහනකට සම්බන්ධ වෙමු. ඔබ විස්තර අපිට යොමු කරන්න. ඒ සඳහා වැඩසටහනක් සඳහා අපි ඔබව ඉතාමත්ම සාදරයෙන් පිළිගෙන ඔබට දැනුවත් කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ වගේම ඉස්සරහට ASPI වැලියු එක මොනවා වෙයිද කියන ප්‍රශ්නයක් අහනවා. ශදිනි පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔබ වැඩසටහන පුරාට මේක ගැන පැහැදිලි කරා. මම හිතන්නේ සරල උත්තරයක් මේකට ලබා දුන්නොත්. ඔව් මාධව දැන් ASPI යගේ මම කිව්වා ගොඩාක් හේතුන් මත ඉහළ පහළ යාමක් පෙන්눔 කරන ඉන්ඩෙක්ස් එකක්. ඉතින් අපි දැන්ට දැක්කා අපේ ASPI එක 7400 සීමාව පහු කරලා තියෙනවා. ඉතින් මේකේ ඉහළ යාම හෝ පහළ යාම තීරණය වෙන්නේ මේ කොවිඩ් වසංගතේ ප්‍රධාන වශයෙන්ම දැන් තියෙන මේ බාධක තමයි මේ කොවිඩ් වසංගතේ කොයි විදිහට ඉස්සරහට මැඩ පවත්වා ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මේක සාර්ථකව මැඩ පවත්වා ගත්තොත් එන්නත් කරන ඉතා කාර්යක්ෂමව කරොත් ඇත්තටම ඉතින් 7000 අපිට අගයක් නියම කරන්නට අමාරුයි. නමුත් 7500 7800 සීමාවට ලේසියෙන්ම මේ යන වේගයත් එක්ක මොකද සමාගම් ඉතා හොඳින් මේගොල්ලන්ගේ ආදායම් පෙන්눔 කරලා තියෙනවා. පහුගිය කාර්තුවෙත් එක්කම මේ කාර්තුවෙත් බැලුවොත් ඉතා හොඳින් ඒ අයගේ ආදායම් පෙන්ලා තියෙනවා. ඉතින් අපිට growth එකක් expect කරන්න පුළුවන්. නමුත් අර මම කිව්වා වගේ external factors ගොඩක් එක තමයි අපිට deal කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් එවැනි වූ දේවල් නිසා අපිට නිශ්චිත අගයක් දෙන්න බැරි වුණත් අපි හිතන්නට ඕනේ මේ දැන් තියෙන තත්ත්වය ඊටාම සුබවාදී. ඉතින් මේ ඉන්ඩෙක්ස් එකටත් ඒ විදිහට වර්ධනය වෙන්නට ඉඩ කඩ තියෙනවා. බාහිර බලපෑම් වල අවම එක්ස්පෝජර් එකක් ලැබුණොත් ඉන්ඩෙක්ස් එක මේ විදිහේ පොසිටිව් ට්‍රෙන්ඩ් එකක් ඉස්සරහට පෙන්눔 කරන්න පුළුවන්. ඔව් අතරම අපිට පාලනය කරන්න පුළුවන් දේවල් සුබවාදී වුණොත් ශස්තිනි කියන විදිහට කොටස් වෙනදපලේ ඉස්සරහට තිබෙනා ඕ මිලදර්ශකයේ ඉහළ යමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි ඊළඟට අහන ප්‍රශ්නයක් තමයි ෆ්‍රී ට්‍රේඩින් එකේදී කියන්නේ කොටස් වෙනදපල ආරම්භ කාලයේදී ආරම්භයට කලින් ඔප්ෂන් එකට කලින් පැය භාගයක් කාල සීමාවක් අපි ෆ්‍රී ට්‍රේඩින් එක තියෙනවා පූර්ව ආරම්භයේ මේ කාල සීමාව කොහොමද වෙන්නේ කියලා අහනවා. මම හිතන්නේ මේක ප්‍රැක්ටිකලි මම පොඩක් ප්‍රශ්න යොමු කරන්නම් කර්න්ට මොකද්ද මේ වෙලාවේ වෙන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් වඩා හොඳ වෙයි. ඔය පැය භාගය තුල අපට දීලා තියෙන කාල පරිච්ඡේදයේ අපට පුළුවන් අපට මීට කලින් දවස තුල අපට ලැබිච්ච ඕඩර්ස් ඒ කියන්නේ ගනුදෙනු සහ ඉවර කර නොහැකි වූ ගනුදෙනු අපේ ඔය platform එකට එන්ටර් කිරීමේ අවකාශය.
ඒක තමයි පළවෙනි එකෙන් වෙන්නේ. දෙවෙනි එකේදී වෙන්නේ ඒ දාපු පළවෙනි ඕඩර්ස් ටික සිස්ටම් එකෙන් තුල මිල සහ ඒ දාපු ඕඩර්ස් වල ප්‍රෝරාටා බේසිස් එක අනුව නියාමනය කරනවා මාකට් එක 11ට පටන් ගන්නකොට ඒ ඕඩර්ස් වල මිල අනුව ඒ කියන්නේ ඉහළ මිලට ගැනුම් සහ අවම මිලට විකුණුම් සහ ඒ දාපු ඕඩර්ස් වලට ප්‍රෝරාටා බේසිස් වලට ඕඩර් එක එක්සිකියුට් වෙන්න. ඒක තමයි ඔය ප්‍රී ඕපන් එකේ තුලදී වෙන්නේ. නමුත් දැන් සමහර ගොඩක් ලංකාවේ දැන් පුද්ගලයන් තනිවම ගනුදෙනු කිරීමේ හැකියාව ඔන්ලයින් හරහා පුරුදුලා තියෙනවා. ඒ පුද්ගලයන්ට පුළුවන් ඔය ප්‍රී ඕපන් එක නැතත් ඔබතුමන්ලාගේ ඕඩර්ස් දින තුල ඕනම අවස්ථාවක ඕඩර් එක එන්ටර් කරන්න. ඒ එන්ටර් කරපු ඕඩර් එක 11 වෙනකොට 10 මාර 11 වෙනකොට ඒ channel එක හරහා තමුන්ගේ orders pro rata basis ඒ prices වලට ලැබෙනවා. pre open එකෙන් වෙන්නේ ඒ සිද්ධාන්තය. ඔව් තමත් හොඳ පැහැදිලි කිරීමක්. ඇත්තනම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද මාකට් එක පැය භාගයක් කාල සීමාවක් තුල කරන්නේ ඒ කාල සීමාව මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මොකද ආයෝජකයෝ හැටියට එයාලා දැනගන්න කැමැති. ඉතින් හොඳ පැහැදිලි කිරීමක් එකතු කරා. ඊළඟට ප්‍රශ්නයක් යොමු කරනවා මම හිතන්නේ annual reports financial reports මේ වගේ දේවල් submit කරේ නැත්නම් company එක delist කරනවා. එතකොට shareholders ලට කරන්න පුළුවන් දේ කියන අහනවා. අතරම මේක stock කොටස් වෙළඳපොලේ අපි listing rules තියෙනවා. එතකොට මේ rules වලට අනුව කොටස් වෙළඳපොලේ කටයුතු කරද්දී සමාගම් ඒ rules වලට අනුව කටයුතු කරන්න ඕනේ. ඉතින් එතනදී අපි සඳහන් කරන දෙයක් තමයි සමාගම් වලට ඒ ඔවුන්ගේ rules මොන හරි දෙයක් එයාලට පිළිපුල් කරගන්න බැරි වුණොත් ඒ අවස්ථාවේදී අපි සමාගමට පිළිබඳව මේ සමාගම පිළිබඳව ආයෝජකයන්ට අපි සංඥාවක් නිකුත් කරනවා. ඒකට තමයි අපි අතරම මේක පාවිච්චි කරන්නේ. ඒ සඳහා අපි watch list එක පාවිච්චි කරනවා. ඉතින් සමාගමකට අපි අවස්ථාව ලබා දෙනවා ඔවුන්ට financial report එක ඉදිරිපත් කරන්න, ඒ වගේම quarterly report ඉදිරිපත් කරන්න. මේ සඳහා කාල සීමාවක් කාල සීමාවක් දෙනවා. මේ කාල සීමාව තුළ සමාගමට ඒ කරන්න බැයි නම් අපි සමාගම watch list එකට දානවා. ඉතින් අතරම ආයෝජකව ලෙස ඔබ දැනුවත් වෙන්න ඕනේ සමාගමකට මේ වගේ දෙයක් කරන්න බැරි වෙන්නේ ප්‍රධානම හේතුව බවට පත්වන දේ තමයි සමාගමේ යම්කිසි ක්‍රියාකාරීත්වයේ තිබෙනා වූ දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවේදී ඒ සමාගම අපි මාස 3ක කාලයක් watch list වල ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ නැවත මාස 6ක් trading submit කරනවා. ඉන් පස්සේ තමයි delist කිරීම කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ආයෝජක ලෙස ඔබ සමාගමේ ආයෝජනය කරලා තියෙනවා නම් එතනදී ඔබට යම්කිසි පාඩුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හේතුව අපි දන්නවා company act එකේ හැටියට සඳහන් කරන දෙයක් තමයි සමාගමක් අවසාන වශයෙන් ඇවර කරාට පස්සේ සමාගමේ තිබෙනා වූ liabilities ටික වගකීම් ටික පියවලා තමයි අයිතිකරුවන්. මොකද ඔබ කොටස් මිලදී ගත්තා කියන්නේ ඔබ සමාගමේ අයිතිකරුවෙක් බවට පත් වෙනවා. අයිතිකරුවන්ට ලබා දීම සිද්ධ වෙන්නේ. හරි. ඒ වගේම තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා ලාභාංශ ගෙවීමේදී stock brokering firm එක කොච්චර commission එකක් ගන්නවද කියලා. stock brokering firm එක කිසිම commission එකක් ලාභාංශ ගෙවීමේදී අය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමයි මාකට් එක අප් වෙන සබ් ඩිවිෂන් වල බලපෑමක් තියෙනවා. අද බලපෑමක් වුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. මම හිතන්නේ කර්න් ඔබට මෙයත් ඉතාමත් හොඳින් පැහැදිලි කරන්න පුළුවන් මේ සබ් ඩිවිෂන් නිසා මාකට් එක පහුගිය කාල සීමාවේ කොහොමද ක්‍රියාත්මක වුණේ, මේ තුල බලපෑමක් තිබුණාද කියන කාරණේ. සමාගමක් තමුන්ගේ කොටස් සබ් ඩිවිෂන් කිරීමේ පරම අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි එම කොටස රීටේල් මාකට් එකට එහෙමත් නැත්නම් ඕන කෙනෙකුට ගැනීමට පුළුවන් මිලකට සාධාරණ වූ මිලකට පත් කිරීම. දැන් අපි බැලුවොත් කාර්ය සමහර සමාගම් කියනවා සෙරන්ඩි ප්ලෑන් වගේ 2000ට ට්‍රේඩ් වෙන්නේ කොටසක. එහෙම නැත්නම් සුවදේශී රුපියල් 4000 ට්‍රේඩ් වෙනවා. දැන් එහෙම බැලුවොත් කාර්ය එවැනි සමාගමක් කොටසක් ගන්න පුළුවන් හැකියාව කෙනෙකුට තියෙන්නේ කීප දෙනෙකුට. ඒ පරමාර්ථය තුල තමයි සමහර සමාගම් කොටස් සබ් ඩිවිෂන් කරන්නේ. දැන් ඒකෙන් වෙන්නේ තමුන්ගේ කොටස රුපියල් 10 නම් 100 නම් ඒ සමාගම කොටස් වැඩිපුර 10ක් දීමේ බලාපොරොත්තු වෙන්නේ ඒ කොටස රුපියල් 10ට ගනුදෙනු කිරීමට වූ දායකත්වය. ඒ කියන්නේ කොටස් මාකට් එකේ ගැනීමට හැකි මිල ප්‍රමාණය ස්ථාවරයක් කරන අඩු ගන්නකට.
දැන් මෙතනදී ගොඩක් අය වැරදි අවබෝධයක් හිතනවා Tamanට රුපියල් 100 සමාගමක් තව 10ක් ලැබුණම ඒක රුපියල් 1000ක් වෙන අදහසෙන් තමයි ගොඩක් ඔය මුල් කාලේදී සබ් ඩිවිෂන් ගැන වැරදි අවබෝධයකින් ගිහිල්ලා කොටස් ගත්තේ. මම මෙතනදී සමාගම් ගන්න අකමැති නිසාම මට මේක උදාහරණ දෙන්න අමාරුයි. නමුත් මම මේම කිව්වොත් එක සමාගමක් රුපියල් 200ට ගනුදෙනු වෙන වකවානුවක ඒ සමාගමේ කොටස් 10ක් වැඩි කිරීම තුළ ඒ කොටස රුපියල් 800ට ගිහිල්ලා ගැනීමේ කිසිම මූල්‍ය වටිනාකමක් නැහැ. එතනදී ගොඩක් අය අවබෝධ කරගත්තේ නැහැ මේක රුපියල් 200ක 20 විය යුතු කියන කාරණාව. ඒක කිරීමේ පරමාර්ථ සමාගම තියෙන්නේ. ඒ අදහස තුල ඉතින් පැහැදිලි කරගන්න මේ බෝනස් එකක් නෙමේ සබ් ඩිවිෂන් එකේදී වෙන්නේ Tamanගේ කොටස් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකේ අදහස ඒ කොටස රිටේල් මාකට් එකේ නැත්නම් ඕන කෙනෙකුට ගැනීමට තියෙන හැකියාව. ඔව් හොඳ පැහැදිලි කිරීමක්. ඒත් එක්කම ඔබට මේකත් එක්කම ඉදිරිපත් කරන්න පුළුවන් මේ ප්‍රශ්නේ සඳහා. අහන දේ තමයි මේ දවස්වල මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මොකද්ද තියෙන්නේ කියලා, බයි ට්‍රෙන්ඩ් එකක්ද සෙලින් ට්‍රෙන්ඩ් එකක්ද කියලා. වචනයකින් දෙකකින් මේ ගැන පැහැදිලි කිරීමක් කරත් දැන් කොටස් වෙළඳපොලේ බැලුවොත් යම් සාධාරණ බැලුවොත් කොටස් වෙළඳපොළ ගනුදෙනුනේ යම් කිසි ප්‍රීමියම් එකක් මත ප්‍රීමියම් එකක් කියලා මම අදහස් කරන්නේ රේෂියෝ එකක් වශයෙන් 10%ක් 14ක් දැන් කොටස් වෙළඳපොළ ගනුදෙනුවේ 14 ගුණයක්. නමුත් මේ ලබන්නා වූ ලාභාංශ මත මේ සමාගම් ගොඩක් දැන් ට්‍රේඩ් වෙන්නේ 5 සහ 3 ගුණයක් තුල. ඒතර ඒකෙම තේරෙනවා මේ සමාගම් වල මිල අඩුම ගානේ තව 8කට ඒ කියන්නේ 8 ගුණයකින්වත් ගනුදෙනු විය යුතු මිල ගණන් වල තියෙන. නමුත් අර සදිනි පැහැදිලි කළා වගේ කොවිඩ් කියන ප්‍රශ්නේ ලෝකෙටම බලපාන ප්‍රශ්න නිසා මාකට් එකේ දැන් ඉන්වෙස්ට්මන්ට් ඒ තාක් දුරට ඇවිල්ලා නැහැ. නමුත් මේ ප්‍රශ්නේ විසඳගත්තොත් මේ සමාගම් වල කොටස් මේ තියෙන ලාභාංශ මස තව අඩුම ගානේ රුපියල් 10කින් 15කින්වත් වටිනාකමක් තියෙනවා. ඔව් හොඳ පැහැදිලි කිරීමක්. ඉතින් ඒ වගේම තමයි තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ ට්‍රේඩින් ටෙක්නිකල් ෆෝකාස්ටිං ඒ වගේම ෆන්ඩිමෙන්ටල් ඇනලයිසිස් මෙන්න මේ දේවල් ගැනත් කියලා දෙන්න කියලා. ඇත්තටම මේ ගැන අපි ඉස්සරහට වැඩසටහන් පවත්වනවා. කලිනුත් අපි වැඩසටහන පැවැත්වුවා. ඉතින් ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒට අමතරව සියලුම තරවකාර සමාගම් ඔවුන්ගේ රිසර්ච් රිපෝට් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මම දන්නවා සප්ලොජික් තරවකාර සමාගමත් ඔවුන්ගේ රිසර්ච් රිපෝට් ඉදිරිපත් කරනවා. ඉතින් ඔබ එහි ආයෝජකයෙකු නම් ඔබට පුළුවන්කම තියෙනවා ඒ රිසර්ච් රිපෝට් ගන්න. ඒ හරහා ඔබට යම්කිසි තොරතුරු ප්‍රමාණයක් විශේෂයෙන්ම ෆෝකාස්ටිං ගැන ඒ වගේම අතීත තොරතුරු කොහොමද ක්‍රියාත්මක වුනේ මේ දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ හරහා දැනගන්න පුළුවන්. ඊට අමතරව අපිත් විවිධ වැඩසටහන් තියෙනවා. ඒ සඳහා සම්බන්ධ වෙන්න ඒ හරහා ඔබට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ටෙක්නිකල් සහ ෆන්ඩිමෙන්ටල් ඇනලයිසිස් හරහා කොහොමද ෂෙයාර්ස් අපි සිලෙක්ට් කරගන්නේ කියන දැනගෙන පැහැදිලි කිරීමක් ඒ ගැන අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම ගොඩක් ප්‍රශ්න අපි සාකච්ඡා කරපු දේවල් තියෙන. අතර වැදගත් ප්‍රශ්න අතරම මාජින් ට්‍රේඩින් ගැන අහනවා. මේකත් ගොඩක් අය වැරදියට තේරුම් ගන්න එකක්. සමහර ලාවට මේ තුල ආයෝජනයේ හරියාකාරව සිද්ධ කරගන්නේ නැහැ මේ මාජින් ට්‍රේඩින් හරහා හිරවීම හරහා. ඉතින් මම හිතන්නේ කර්න් ඔබට මේ ගැන පැහැදිලි කරන්න පුළුවන් ඒ ඔබේ තිබෙන අත්දැකීමුත් එක්ක. මොකද්ද මේ මාජින් ට්‍රේඩින් හරහා වෙන්නේ? මේ තුල ආයෝජකයෝ සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ අවස්ථාවලද මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ මේ මාජින් ට්‍රේඩින් එක ගනුදෙනු කරද්දී? මාජින් ට්‍රේඩින් එකකින් අදහස් වෙන්නේ තමන්ගේ තියෙන පෝර්ට්ෆෝලියෝ එකට සාපේක්ෂව 150ක තව මූල්‍යමය ලෝන් එකක් කියන්නේ බැංකුවකින් ලබා ගැනීම. දැන් එතනදී වෙන්නේ තමන්ට තිබිය යුතු පෝර්ට්ෆෝලියෝ එක කියමු රුපියල් මිලියන 10ක් කියලා. ඒ මිලියන 10ට සාපේක්ෂව මාජින් එකේදී තව මිලියන 5ක් ලබා දෙනවා. මේකේ ඇති මේකේ ගුණාංගය සහ වාසිය තමයි යම් කිසි අවස්ථාවකදී තමන්ට තේරුනොත් තමන් කොටස් ඉහළ මිලකට ගැනුම් කරලා තිබෙන අවස්ථාවක ඒ සමාගමේ කොටස් යම් කිසි හේතු කාරණා මත ඒ ලාභ අඩුවෙන් ඒ කියන්නේ මිල ප්‍රයිස් එක අඩුවෙන් තියෙන වෙලාවක ඔබට මුදල් නැති අවස්ථාවකදී මාජින් එකක් ලබා ගැනීමෙන් වාසි වෙන්නේ ඒ කොටස් අඩුවෙන් අරගෙන අර තමන්ගේ ඇවරේජ් කිරීම කොටසේ ඇවරේජ් කරගන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ රුපියල් 100ක් ගත්ත කොටසක් දැන් රුපියල් 80ට නම්
තමන්ට අසුර තව ප්‍රමාණයක් අරගෙන 110ට විකුණුවා විනා තමන්ට පුළුවන් 95ට හෝ 90ට විකිණීමේ හැකියාව. දැන් මාජින් එකේදී හොඳ ගුණය තමයි ගොඩක් අය බ්‍රෝකර්ස්ලා හරහා ගනුදෙනු කරන්න පටන් ගන්න තියෙනවා, ණයට අරන් තියෙනවා. දැන් මේක හොඳ සාධකයක් නෙමෙයි. හේතුව තමයි බ්‍රෝකර් කෙනෙකුට පුළුවන් 15% වගේ ණයකට ඔබතුමන්ලාට charge කරන්න. දැන් එතනදී වෙන්නේ අපිට නීතිමයක් තියෙනවා ඒ lending period එක කෙටි කිරීම. ඒ කියන්නේ මාසයක් තුල වැඩිපුරම දවස් 30ක් තුල විකිණීමට සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවකදී ඔබට විකුණන්න ගිය අවස්ථාවේදී මාකට් එක බැහැලා තිබ්බොත් ඔබට වෙන්නේ විශාල පාඩුවක් සහ අකරතැබ්බක්. දැන් මාජින් එකේදී වෙන්නේ ඔබගේ පෝර්ට්ෆෝලියෝ එකේ ගත්ත ණය සාපේක්ෂව මාකට් එකේ බැහැලා නැත්නම් ඔබට කාලයක් පුරාවකට ඒ ලෝන් එක 108කට 9කට වගේ පාසුකමට ලබා ගන්න පුළුවන්. ඔව් හොඳ පැහැදිලි කිරීමක්. ඉතින් විශේෂයෙන්ම ගොඩක් අය මේ මාජින් ට්‍රේඩින් සරහා යොමු වෙනවා. ඒ සඳහා යොමු වීම හරහා අපි දකිනවා සමහර වෙලාවට ඕන් ඒ තුල වාසි ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අවාසිදායක තත්ත්වයන් වලට මුහුණ දෙන අවස්ථාවක් තියෙනවා. නිසා විශේෂයෙන්ම ඔබ මේ පිළිබඳව පැහැදිලිව අවදීන් යුතුව ආයෝජනය සඳහා යොමු වෙන එක වඩාත් හොඳයි. ඒ වගේම තවත් ප්‍රශ්නයක් අහනවා කොටස් වෙනදපළ බිඳුවෙන් ආරම්භ කරන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ මේක අහන්න නැත්තේ පහුගිය දවස්වල අපි දැක්කා යම් යුරෝපානි වැඩසටහනක උදෑසට වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒ හරහා සාකච්ඡා කරපු දෙයක් තමයි කොටස් වෙනදපළ බිඳුවෙන් පටන්ගෙන මාසයක් දෙකක් ඇතුළත කෝටිපතියෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා වගේ වැඩසටහන. ඉතින් මම නම් කොටස් වෙනදපළ තුල තියෙන ක්‍රියාකාරීත්වයන් දැකලා තියෙනවා. ඒකත් එක්ක දකින්න දෙයක් තමයි අපිට බිඳුවෙන් පටන් ගන්න හැකියාවක් නැහැ. එහෙනම් ඔබ ඇත්තටම අපි කලින් සඳහන් කරපු ආකාරයට පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම මාජින් ට්‍රේඩින් එක එහෙම නැත්නම් ණයට අරගෙන කටයුතු කරන්න ඒකටත් බෑ. ඒකටත් යම්කිසි පෝර්ට්ෆෝලියෝ වැලියු එකක් ඔබට තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ ඔබට සිද්ධ කරන්න බෑ. ඔබ යම්කිසි මුදලක් කරහා තමයි කොටස් වෙනදපළට සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මිනිමම් පබ්ලික් හෝල්ඩින් එක නැති වුනහම මොකද වෙන්නේ කියලා අහනවා. ඒකත් ඉතින් ඇත්තටම මම පැහැදිලි කරොත් අර කලින් වගේම තමයි ස්ටොක් මාකට් එකේ අපි තියෙනවා කන්ටිනියුලි ලිස්ටින් රූල්ස් කියලා. කියන්නේ කොටස් වෙනදපළේ සමාගමක් පවත්වාගෙන යෑමේදී තිබෙන රූල්ස්. එතකොට එතනදී අපි සමාගමක මිනිමම් පබ්ලික් හෝල්ඩ් එක කියන්නේ මහජනතාව සතුව තියෙන්න ඕන අවම කොටස් ප්‍රමාණයට තමයි අපි මිනිමම් පබ්ලික් හෝල්ඩින් එක කියලා කියන්නේ. මේක සමාගම පවත්වාගෙන යන්න අපොහසත් වෙනවා නම් ඒ අවස්ථාවේදී සමාගම අපි සෙකන්ඩරි බෝඩ් එකට ඇතුළත් කරනවා. එතකොට මේ සෙකන්ඩරි බෝඩ් එකේ ක්‍රියාකාරීත්වය බලලා ඒ හරහා සමාගමේ යම්කිසි කාල සීමාවක් ඇතුළත තියලා සමාගම ඒ අවස්ථාවේදී අපොහසත් වෙනවා නම් සමහර වෙලාවට එතනින් එහාට ඩීලිස්ට් වීමේ ක්‍රියාමාර්ගය සඳහා යන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපි දකිනවා සමාගම් මෙන්න මිනිමම් පබ්ලික් හෝල්ඩින් එක ඒ රික්වයර්මන්ට් එක ගොඩක් වෙලාවට පිළිපුල් කර ගන්නවා ඒකත් එක්ක. හරි. ඒ වගේම තව වැදගත් ප්‍රශ්න කියලා මෙතනදී අපි සාකච්ඡා කරන්න අවශ්‍ය කියන දෙයක් පැහැදිලි කරොත් ඔන්ලයින් ට්‍රේඩින් ගැන ගොඩක් අය අහන නිසා පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම ඔන්ලයින් ට්‍රේඩින් ගොඩක් වෙලාවට ආයෝජකයෙක් හැටියට දැන් ගොඩක් අය කැමති තරුණ පිරිසක් ඉන්නවා. ඒ වගේම කර්න් මුලින් පැහැදිලි කරා ඩිජිටලයිසේෂන් එකත් එක්ක ගොඩක් accounts market එකට ආවා. ඒකත් එක්ක ගොඩක් අය මේ ට්‍රේඩ් කරන්න බලාපොරොත්තු වුණා. ඒත් අපි දැක්ක දෙයක් තමයි යන් ක්‍රවුඩ් එක විශේෂයෙන්ම අවුරුදු 25 45 වගේ කාල සීමාවක් තුල කට්ටිය බොහෝ පිරිසක් උපදැස් වෙන වලට සම්බන්ධ වෙනවා. ඒ අය බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි මේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම්. ඉතින් එය ලබා ගන්න පුළුවන් තරවකාර සමාගම් වල මම දන්නවා සොප්ලොජික් තරවකාර සමාගමෙනුත් මේ ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔවුන් ආයෝජනය කරන මුදල ලොකුවට සැලකිලිමත් වෙන අවස්ථා අපි දැකලා නැහැ. ඔබගේ ආයෝජන පරමාර්ථය තමයි ගොඩක් වෙලාවට ඔවුන් අහන්නේ සොයලා බලන්න. ඉතින් ඔබට පුළුවන් ඔවුන් හරහා ආයෝජනය කරනවා නම් ඒ පහසුකම ලබා ගන්න පුළුවන්. අනිත් තරවකාර සමාගමුත් ඒක ආකාරයෙන්ම කරනවා. ඔවුන් දෙකත් සාකච්ඡා කරලා බලන්න. ඒ හරහා ඔබට පුළුවන්කම තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කරන ඒ පහසුකම් ලබා ගන්න. මං හිතන්නේ අද දවස තුල සම්බන්ධ වෙලා තියෙන අපිට විශාල පිරිසක් සම්බන්ධ වෙන අතරම රෙජිස්ට්‍රේෂන් 200කට අධික ප්‍රමාණයක් ආවා. නමුත් මේ වැඩසටහන අපි මුලින් සාකච්ඡා කරගත්තේ සැලසුම් කරගත්තේ 100කට ප්‍රමාණයක් කරන්න. ඉතින් අපි කනගාටු ප්‍රකාශයට පත් කරනවා යම්කිසි කෙනෙකුට නොහැකි වුණා නම් වැඩසටහන සම්බන්ධ වෙන්න. තාමත්ම හොඳ වැදගත් වැඩසටහනක් ලෙස අපිට සිද්ධ කරන්න පුළුවන් වුණා. ඉතින් වැඩසටහන සඳහා සම්බන්ධ වෙච්ච ඔබ සැමට ස්තුතියි මම මේ ප්‍රකාශයට පත් කරනවා. විශේෂයෙන්ම මා ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන ඇත්තටම අපි ගිය සතියේ සීමාව තුළ තමයි ඔබ සම්බන්ධ කරගන්නේ සම්පත්දායකයෙකු ලෙස. ඉතින් ඒ කාල සීමාව තුළ ඊටාත්ම අපිට අපි කියපු සැනින්ම එකගතාවය පළ කරලා අපේ වැඩසටහන හා සම්බන්ධ වීමට කටයුතු කරපු වැඩසටහන සම්බන්ධීකරණය කරන්න සහාය ලබා දුන්නු සොප්ලොජික් තරවකාර සමාගමේ
වෙළඳ කළමනාකරු එර්ලිකර්න් මහතා විශේෂයෙන්ම අපිත් එක්ක ඉතාමත්ම සුහදව වැඩසටහන් සංවිධානය කරද්දී අපිත් එක්ක කටයුතු කරද්දී අපිට සහයෝගය ලබා දෙනවා. ඉතින් ඔබතුමාට විශේෂ ස්තුතිය මේ මොහොතේදී ප්‍රකාශයටපත් කරනවා කොළඹ කොටස් හෝමාරුව වෙනුවෙන් අපිට මේ ලබා දුන්න සහයෝගයට. ඒ වගේම තමයි වැඩසටහන ඉදිරිපත් කිරීමේදී අපට සම්පත්දායකත්වයේ ලබා දුන් ශන්දිනි සිල්වා මහත්මිය සොප්ලොජික් තරවුකාර සමාගමේ පර්යේෂණ අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ඔබතුමියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම හරවත් ඉතාමත් සරල ලෙස ආයෝජකයන්ට තේරුම් ගත හැකි ආකාරයෙන් වැඩසටහන ඉදිරිපත් කිරීම. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නේ මේ තියෙන ටර්ම්ස් ඒ වගේම මේ තියෙන අපි තොරතුරුත් එක්ක බලපුවාම අපිට මේවා පැහැදිලි කරන්න ගියාම අපහසුයි. ආයෝජකයන්ට තේරුම් ගන්න පුළුවන් ආකාරය. ඉතින් ඔබ ඉතාමත්ම හොඳින් මේ දේ සිද්ධ කරා. මම හිතන්නේ ආයෝජකයන්ට මේ හරහා විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් විශේෂයෙන්ම නැවත වරක් ඔබ දෙමෙඩ ස්තුතිවන්ත වෙනවා. වැඩසටහන සඳහා සම්පත්දායකත්වයේ ලබා දීම වෙනුවෙන්. ඒ අනුව අද වැඩසටහන සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබ සැමට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. නැවතත් මෙවැනි වැඩසටහනක් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙමු. ස්තුතියි.